හොඳයි. අද මම සාකච්ඡා කරන්නේ 12 ශ්‍රේණියේ 4 වෙනි පාඩමේ 4 වෙනි කොටස. අපි මේ දක්වා 12 ශ්‍රේණියට අදාළව පාඩම් 4ක් ඉගෙනගෙන තියෙනවා. අපි පොඩ්ඩක් මතක් කරගමු මොනවද අපි ඉගෙන ගත්ත පාඩම් ටික කියලා. පළවෙනි පාඩම අපි ඉගෙන ගත්තා ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය. දෙවෙනි පාඩම අපි ඉගෙන ගත්තා ගිණුම්කරණ සමීකරණ පාඩම. තුන්වෙනියට ලිප් සටහන් මූලධර්මයේ පාඩම. ඊට පස්සේ හතරවෙනි පාඩමේ කොටස් 4ක් තියෙනවා. හොඳට මතක තියාගන්න. හතරවෙනි පාඩමට අපි කියනවා මූලික සටහන් පොත් පාඩම. මේ පාඩම් බෙදෙනවා කොටස් 4කට. එතනදී අපි ඉගෙන ගත්ත පළවෙනි කොටස විදියට මූලික සටහන් පොත් සහිත ගෙනුම් කරන ක්‍රියාවලිය. ඊළඟට අපි ඉගෙන ගත්ත බැංකු සැසඳුම්. ඊළඟට ඉගෙන ගත්ත පාලන ගිණුම්. අද එහෙනම් අපි ඉගෙන ගන්නවා හතරවෙනි පාඩමේ හතරවෙනි කොටස. ඒ තමයි වැරදි නිවැරදි කිරීම. නැත්නම් අපි කියනවා ගිණුම් කරන වැරදි. මේ පාඩම ඉතාමත් වැදගත් පාඩමක්. මේ පාඩම සාකච්ඡා කරලා ඉවරනහම අපි ඊළඟට ඉගෙන ගන්නවා ගිණුම් කරන සංකල්ප කියන පාඩම. 12 ශ්‍රේණියේ පාඩම් 10ක් තියෙනවා. එතකොට අපි ඊළඟට ඉගෙන ගන්න මතක තියාගන්න ගිණුම් කරන සංකල්ප කියන පාඩම. ඒ වගේම අපේ accounting with upul YouTube නාලිකාවේ ප්‍රධාන අරමුණත් මම කෙටියෙන් කියන්නම්. අපේ YouTube නාලිකාවේ ප්‍රධාන අරමුණ තමයි උසස් පෙළ ගිණුම් කරන ඉගෙන ගන්න දොළ පුතාලා වෙනුවෙන් නිවෙසේ සිටම ඔයාලට ගිණුම් කරන ඉගෙන ගන්න අවශ්‍ය දැනුම ලබා දෙන එක තමයි අපේ අරමුණ. එතකොට අපි ඔයාලට මේ දැනුම දෙන්නේ ප්‍රධාන කොටස් කීපයක් ඔස්සේ. එක තමයි ඔයාලට අපි හැම පාඩමකටම අපි දෙනවා තීරි කොටස් ආවරණය කරන වීඩියෝ දෙනවා. හරි? හැම පාඩමක් වෙනුවෙන්ම තීරි කොටස් ආවරණය කරගන්න එක වීඩියෝ එකක් දෙනවා. ඊට පස්සේ හැම පාඩමක් වෙනුවෙන්ම ඒකේ ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝස් කීපයක් අපි දෙනවා. ඊළඟට අපි දෙනවා හැම පාඩමක් වෙනුවෙන්ම ඒ පාඩමට අදාළ පාස් පේපර්ස් සාකච්ඡා කරන වීඩියෝස්. ඊට අමතරව අපි දෙනවා හැම පාඩමක් වෙනුවෙන්ම සම්පූර්ණ තියරි කොටස් ඇතුළත් කරලා ප්‍රශ්න ඇතුළත් කරලා පාස් පේපර්ස් ප්‍රශ්න ඇතුළත් කරලා නිබන්ධනයක් දෙනවා. හරි? එතකොට එක පාඩමක් වෙනුවෙන් කරුණු 4ක් මම කිව්වා අපි ඔයාලා වෙනුවෙන් දෙනවා. අනේ සියල්ලම ඔයා ගන්න ඕන. විශේෂයෙන් අපේ නිබන්ධනය ඔයා අනිවාර්යෙන් ඔයාගේ ගෙදරට ගෙන්න ගන්න ඕන. ගෙන්නගෙන තමයි අපේ මේ වීඩියෝස් බලන්න ඕන. එතකොට තමයි අපි කියන මේ උගන්වන දේවල් ඔයාලට හොඳට තේරෙන්නේ. පැහැදිලිද? එහෙනම් ගෙදර ඉඳන්ම ඔයාලට ගිණුම් කරන ඉගෙන ගන්න පුළුවන්. හැබැයි විෂය නිර්දේශයේ පිළිවෙලට ඔයා මේ පාඩම් ටික ආවරණය කරගෙන ගියොත් ඔයාලට හොඳ ඒ සාමර්ථ්‍යයක් අරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වගේ යුනිවර්සිටි එකකට යන්න පුළුවන්. හරි? එහෙනම් අද අපි යමු අපේ පාඩමට. අපේ පාඩමේ නම ලියා ගන්න. අද මම පොඩි වෙනසකුත් එක්ක තමයි මේ පාඩම ආවරණය කරන්නේ. මම අද නෝට් එක සම්පූර්ණයෙන් 12 පුතාලා ලියා ගන්න දෙනවා මේ පාඩමේ. CR පොතක් ළඟට අරගෙන ඒ CR පොතේ ගන්න පිටු දෙකක්. මේක සාරාංශයක් ඔස්සේ මම උගන්වන්නේ. ඔයා උඩින්ම දාගන්න CR පොතේ පිටු දෙකක් අරගෙන දැන් අපි 12 පුතාලා දන්නවා සාරාංශය ලියන විදිය. ඒ පිටු දෙකේ මැදින් උඩ ලියන්න වැරදි නිවැරදි කිරීම. නැත්තම් ගිණුම් කරන වැරදි කියලා අපේ පාඩමේ නම ලියා ගන්න. එතකොට මේ තියෙන්නේ එක පිටුවක්, මේ පැත්තේ තියෙන්නේ අනෙක් පිටුව. හරි? මේ මගේ CR පොතේ පිටු දෙකක් කියලා හිතන්න. එතකොට මේ පැත්තේ තියෙන එක පිටුවක්, මේ පැත්ත අනෙක් පිටුව. හරි? එහෙනම් උඩින්ම 12 පුතාලා ලිව්වා වැරදි නිවැරදි කිරීම කියලා අපේ පාඩමේ නම. මේ පාඩම අපි බෙදා ගන්නවා කොටස් 4කට. මේ පාඩම අපි බෙදා ගන්නවා කොටස් 4කට. පළවෙනි ඊතලයේ දාලා ලියා ගන්න නිර්වචනය. ඊළඟට ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. ඊළඟට ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි. ඊළඟට 4වෙනි කොටස වැරදි නිවැරදි කිරීමේ පියවරය. මෙන්න මේ මාතෘකා 4 ඔස්සේ තමයි මම මේ පාඩම ආවරණය කරන්නේ. හරි? එතකොට පළවෙනි කොටසේ අපි ඉගෙන ගන්නවා
ගිණුම් කරන වැරදි කියන්නේ මොනවද කියලා. ඊළඟට අපි ඉගෙන ගන්නවා මේ ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමේ අවශ්‍යතාවය. ඊළඟට අපි ඉගෙන ගන්නවා ගිණුම් කරන වැරදි සිදුවිය හැකි අවස්ථා 6ක් මම දෝල පුතාලට කියලා දෙනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා ගිණුම් කරන වැරදි ඇතිවීමට හේතු 3ක් මම දෝල පුතාලට කියලා දෙනවා. මොන විදිහටයි මේ පාඩමේ පළවෙනි කොටස අපි ආවරණය කරන්නේ. මේ තියරි කොටස් ටික මම ලියා ගන්න දෙනවා. ගිණුම් කරන්නේ නිර්වචනය ලියා ගන්න දෙනවා. අවශ්‍යතාවය ලියා ගන්න දෙනවා. මේ සියලුම කාරණා නෝට් එකත් එක්ක තමයි අද අපේ වැඩේ යන්නේ. හරි? ඊළඟට අපි දෙවෙනි කොටසෙන් ආවරණය කරනවා මේ ගිණුම් කරන්නේ තියෙන වැරදි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. පළවෙනි කොටස තමයි ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. අනිත් එක තමයි ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන වැරදි. හරි? එතකොට ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි අපි බෙදනවා කොටස් 5කට. හරි? මේක ලස්සන දුවල පුතාලා පොතේ ලියා ගන්න ඕන. මේ හැම වැරද්දකටම උදාහරණයක් අරගෙන මම සාකච්ඡා කරනවා. එතකොට උදාහරණ 5ක් අරගෙන මම මේ වැරදි 5 නිවැරදි කරන ආකාරය පොදු ජර්නලය තුළ සටහන් කරන විදිය. හරි? එතකොට ගිණුම් වල කොහොමද මේ වැරදි නිවැරදි කරන්නේ? ශේෂ පිරික්සුමට ඒක බලපානවද නැද්ද? නේද? ඒ සියල්ල මම මේ වීඩියෝ එක ඔස්සේ සාකච්ඡා කරනවා. හරි? ඊට පස්සේ අදාළ ගිණුම් වලම තමයි මේ වැරදි නිවැරදි කිරීම කරන්නේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. හරි? ඒ නිසා ඒකත් අපි කතා කරනවා මේ කොටසේදී. ඊළඟට අපි යනවා ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන වැරදි. එතනත් අනාවරණය වෙන වැරදි 5ක් සාකච්ඡා කරනවා. ඒකටත් ඒ 5ටත් උදාහරණ 5ක් මම සාකච්ඡා කරනවා. එතකොට අවිනිශ්චිත ගිණුම ඇති වෙන ආකාරය, ශේෂ පිරික්සුම හදන විදිය, ඒ වැරදි නිවැරදි කරන විදිය උදාහරණ 5ක් අරගෙන හරි මම සාකච්ඡා කරනවා. එතකොට ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන වැරදි නිවැරදි කරද්දී අවිනිශ්චිත ගිණුම ඇසුරෙන් තමයි වැරදි නිවැරදි කරන්නේ. ඒකත් මතක තියාගන්න. අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු. ඊට පස්සේ මේ පාඩමේ අවසාන කොටස වැරදි නිවැරදි කිරීමේ පියවරයන් විදිහට මම සාකච්ඡා කරනවා. එතකොට වැරද්දක් ගිණුම් කරන වැරදි නිවැරදි කරනකොට අපි ඉස්සල්ලාම පොදු ජර්නලය තුළ තමයි ජර්නල් සටහනක් තියෙන්නේ. ඒ නිසා මම ලියලා තියෙන මේ මාතෘකාව ඊට පස්සේ තමයි ගිණුම් වල වැරදි නිවැරදි කරන්නේ. ඊට පස්සේ නිවැරදි ශේෂ පිරික්සුමක් හදන්න ඕන. හදලා ඒ වගේම ව්‍යාපාරයේ කෙටුම්පත් ලාභයක් තියෙනවා නම් ඒ කෙටුම්පත් ලාභය නිවැරදි කරන්නත් ඕන. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදලා තියෙනවා නම් ඒ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් නිවැරදි කරන්න ඕන. මෙන්න මේ ටික තමයි දුවල පුතාලා මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන සමස්ත තියරි කොටස් ටික. ඉතින් සමස්ත තියරි කොටස් ටික අද මම නෝට් එකත් එක්ක සම්පූර්ණයෙන් ආවරණය කරලා දෙනවා. ඔයාලා පොතේ ලස්සනට නෝට් එකක් ලියාගෙන යන්න. මම උදාහරණ මෙතනදී 5ක් සාකච්ඡා කරනවා. මෙතනදී උදාහරණ 5ක් සාකච්ඡා කරනවා. ඒ උදාහරණ ටිකත් ඔයා CR පොතේ ලස්සනට ලියා ගන්න ඕන. හරි? දැන් වාගේ ඉස්කෝලේ ගුරුවරු කියලා දෙන විදිහට වඩා වෙනස් විදිහට ආගේ ටියුෂන් පන්තියේ ගුරුවරු කියලා දෙන විදිහට වඩා වෙනස් විදිහට තමයි මම උගන්වන්නේ. ඔයා මේ පාඩම ඉවරනකම් බලන්න. බැලුවොත් ඔයාට මේ පාඩම ඉතාමත් සරලව ලේසියෙන් අල්ලගන්න පුළුවන්. හරි? රයිට්. ඒ වගේම මම තවත් දෙයක් මතක් කරන්නම්. දැන් මේ ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. මේ පාඩම දුවල පුතාලට ගොඩක් අමාරු පාඩමක්. ඒ අමාරු වෙන්න හේතුවත් මම කියන්නේ. මොකක්ද අමාරු වෙන්න හේතුව මේ පාඩම. මේ පාඩම අමාරු වෙන්න හේතුව තමයි ඔයා ගිණුම් කරන ක්‍රියාවලිය හරියට මුල් කොටස් ටික ඉගෙනගෙන නැති එක. විශේෂයෙන්ම මූලික සටහන් පොත් පාඩමේ අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්නවා මූලික සටහන් පොත් සහිත ගිණුම් කරන ක්‍රියාවලිය. අන්නේ මූලික සටහන් පොත් සහිත ගිණුම් කරන ක්‍රියාවලිය ඔයා හරියට ඉගෙනගෙන නැත්තම් ඔයාට හරියට අහු වෙලා නැත්තම් තමයි මේ පාඩම අමාරු වෙන්නේ. දැන් මෙහෙම හිතන්න උදාහරණයක් විදිහට අපි කතා කරනවා විකුණුම් ජර්නලය. නේද? විකුණුම් ජර්නලය අපි ඉගෙන ගන්නවා. එතකොට විකුණුම් ජර්නලයේ සටහන් කරපු ගනුදෙනු ලෙජරයට පිටපත් කරන දිත්ත සටහන ඔයා දන්නේ නැත්තම් ඔයා ගිණුම් කරන්නේ ක්‍රියාවලිය දන්නේ නැහැ. මේ දිස්ස සටහන දන්නේ නැත්තම් ඔයාට
වැරදි නිවැරදි කිරීම කියන පාඩම අමාරු. හරිද? ගැනුම් ජර්නලේ එකතුව ලෙජරයට පිටපත් කරන දිත්ත සටහන දන්නේ නැත්නම් ගැනුම් ජර්නලේ එකතුව වැරදියට ගිණුම් ගත කරලා තිබ්බොත් ඒ වැරද්ද නිවැරදි කරන්න ඔයාලට බෑ. මොකද ඔයා නිවැරදි දිස් සටහන දන්නේ නැහැ. හරිද? එහෙනම් ඔයා ඉස්සෙල්ලාම වැරදි නිවැරදි කරන්න කලින් ඔයා නිවැරදි ගිණුම් කරන ක්‍රියාවලිය දැනගන්න ඕනේ. හරිද? අපි හරි දේ දන්නවා නම් තමයි වැරද්දක් නිවැරදි කරන්න පුළුවන්. හරි දේ දන්නේ නැතුව ඒ වැරදි නිවැරදි කරන්න බෑ. ඒකත් මතක තියාගන්න. එහෙනම් හොඳම දේ තමයි ඔයා අනිවාර්යෙන් අපේ වීඩියෝ එකක් කරලා තියෙනවා මූලික සටහන් පොත් සහිත ගිණුම් කරන ක්‍රියාවලිය කියලා. ඒ සම්පූර්ණ මූලික සටහන් පොත් ටික සහ මූලාශ්‍ර ලේඛන ටික ලෙජරයට පිටපත් කරන දිත්ත සටහන් ටික සාකච්ඡා කරන වීඩියෝ එකක් කරලා තියෙනවා. අන්න ඒ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලලා තමයි මේ වැරදි නිවැරදි කිරීම කියන පාඩමේ වීඩියෝ එක බලන්න ඕනේ. හරි? මොකද අරක තමයි පළවෙනි ස්ටෙප් එක. ඒක තමයි අපි කියලා දෙන්නේ නිවැරදි ගිණුම් කරන ක්‍රියාවලිය. ඒක බලලා තමයි ගිණුම් කරන වැරදි නැත්නම් වැරදි නිවැරදි කිරීම කියන මේ පාඩමට අදාළ වීඩියෝ එක බලන්න ඕන. හරි? රයිට්. ඒ වගේම මුල් පාඩම් ටිකත් අනිවාර්යෙන් බලලා එන්න. පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම ඒ සම්පූර්ණ වීඩියෝස් ටික බලලා අද පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලට ගාව ඒ වීඩියෝස් නැත්තම් මගේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඒ වගේම පුංචි මතක් කිරීමක් කරන්න. අපි මේ වීඩියෝ මාලාවක් කරගෙන යන්නේ 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය සම්පූර්ණයෙන් ආවරණය කරන්න. එතකොට වීඩියෝ ගණනාවක් අපි කරගෙන දැන් යන නිසා ඒවා එඩිට් කරන්න ඕන, YouTube එකට අප්ලෝඩ් කරන්න ඕන. ඒ සඳහා යම්කිසි පිරිවැයක් යන නිසා අපි පුංචි අය කිරීමක් කරලා තමයි ඉදිරියේදී ඔයාලට මේ වීඩියෝ ලබා දෙන්නේ. ඒ නිසා සුළු මුදලක් තමයි අය කරන්නේ. නමුත් ඔයාලට ගෙදර ඉඳන් සම්පූර්ණ පාඩම් ටික ආවරණය කරගන්න පුළුවන්. ඔයා පන්තියකට යනවා නම්, ටියුෂන් ක්ලාස් එකකට යනවා නම් ඔයාලට ලොකු විශාල වියදමක් යනවා. එහෙම විශාල වියදමක් යන්නේ අපේ මේ YouTube නාලිකාව මගින් ඉගෙන ගන්නකොට පුංචි අය කිරීමක් කරනවා එක පාඩමක් වෙනුවෙන් පමණයි. හරි? රයිට්. ඉස්සෙල්ලාම මම දෝල පුතාලට කියලා දෙන්නම් ගිණුම් කරන වැරදි වල නිර්වචනය. අපි සාරාංශයේ දෝල පුතාලා දාගත්ත මෙන්න මෙතන නිර්වචනය කියලා. අනේ නිර්වචනයට යටින් පුළුවන් නම් මම මේ දෙන නිර්වචනය ලියා ගන්න. ඔයාට මේ සාරාංශය ඉඩ මදි නම් CR පොතේ ඊළඟ පේජ් එකට ගිහිල්ලා ලියන්න ගිණුම් කරන්නේ නිර්වචනය කියලා. ලියලා මම මේ දෙන නිර්වචනය ලියා ගන්න. ලියලා තියලා ඔයා ඒක හොඳට බලා ගන්න. හරි? රයිට්. අපි ඉස්සෙල්ලා බලමු මේ ගිණුම් කරන වැරදි කියන්නේ මොනවද කියලා. ගිණුම් කරන වැරදි කියන්නේ දැන් මේ ගිණුම් කරණය කියන්නේ ක්‍රියාවලියක්නේ. මතකද අපේ ගිණුම් කරණයේ ආරමුණ? නැත්නම් ගිණුම් කරණයේ නිර්වචනය මතකද? කියන්න බලන්න. උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකයකට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම් කරණයයි. එහෙනම් ගිණුම් කරණය කියන්නේ ක්‍රියාවලිය. මොකක්ද ගිණුම් කරන ක්‍රියාවලිය? ගනුදෙනු හා සිද්ධීන්, මූලාශ්‍ර ලේඛන, මූලික සටහන් පොත්, ඊළඟට ලෙජරයට පිටපත් කිරීම, ලෙජරයේ ගිණුම් තුලනය කළ ශේෂ පිරික්සුම් පිළියෙල කිරීම. නේද? අන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය තියෙනවනේ. අන්නේ ගිණුම් කරන ක්‍රියාවලියේදී යම් යම් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් කිව්වොත් ලදුපත් තියෙනවනේ. විකුණුම් ඉන්වොයිස් තියෙනවනේ. අන්නේ විකුණුම් ඉන්වොයිස් නැත්නම් ලදුපත් මූලාශ්‍ර ලේඛනවල තියෙන තොරතුරු මූලික සටහන් පොත්වල සටහන් කරද්දී යම් මූලාශ්‍ර ලේඛනයක් මගහැරෙන්න පුළුවන්. දැන් ලදුපතක් මගහැරෙන්න පුළුවන්. විකුණුම් ඉන්වොයිස් එකක් මගහැරෙන්න පුළුවන්. ගෙවීම් වවුචර් එකක් මගහැරෙන්න පුළුවන්. නේද? නැත්නම් විකුණුම් ඉන්වොයිසයේ තියෙන වටිනාකමට වඩා වෙනස් වටිනාකමක් විකුණුම් ජර්නලයේ සටහන් කරන්න පුළුවන්. ඊට පස්සේ විකුණුම් ජර්නලය එකතු කරනකොට නැත්නම් මූලික සටහන් පොත් එකතු කරනකොට වැරදි අගයක් පහළට එකතුව අරන් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මූලික සටහන් පොත්වල ගනුදෙනු ටික ලෙජරයට පිටපත් කරනකොට වැරදි දිත් සටහනක් තියලා තියෙන්න පුළුවන්. වැරදි අගයක් ඒ දිත් සටහනට අරන් තියෙන්න පුළුවන්. නේද? ඊට පස්සේ ලෙජරයේ තියෙන ගිණුම් තුලනය කරද්දී
වැරදිලා වැරදි අගයක් අරගෙන තියෙන්න පුළුවන්. ඊට පස්සේ රෙජරේ තියෙන ගිණුම් තුලනය කරාට පස්සේ ශේෂ පිරික්සුමට උපුටා ගන්නකොට ශේෂ පිරික්සුමේ හර පැත්තේ දාන්න ඕන එකක් බැර පැත්තේ දාලා තියෙන්න පුළුවන්. නැත්නම් ලෙජර් ගිණුමක තියෙන ශේෂයක් වැරදි අගයක් ශේෂ පිරික්සුමට අරන් තියෙන්න පුළුවන්. ඔයවාගේ වැරදි දහස් ගණනක් තියෙනවා. ගිණුම් කරන්නේදී වෙන්න පුළුවන් වැරදි දහස් ගණනක් තියෙනවා. හරිද? විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේවට තමයි කියන්නේ නම් ගිණුම් කරන වැරදි කියලා. ඒ වගේම ගිණුම් කරන්නේදී පොදුවේ පිළිගත්ත ගිණුම් කරන සංකල්ප තියෙනවා. ගිණුම් කරන ප්‍රමිත තියෙනවා. මේවට අනුකූල වෙලා නැතුව ගිණුම් කටයුතු කරනවා නම් ඒකත් අපි කියනවා ගිණුම් කරන වැරදි කියලා. right. අපි නම් ලියාගමුද ගිණුම් කරන වැරදි වල නිර්වචනය. right. මෙන්න මෙතන ගිණුම් කරන වැරදි වල නිර්වචනය කියලා දාලා යටින් ලියා ගන්න. right. නැත්තම් CR පොතේ ඊළඟ පේජ් එකේ ලියන්න ගිණුම් කරන වැරදි නිර්වචනය. right. ඒ මාත් එක්ක ගිණුම් කරන කටයුතු සිදු කිරීමේදී අනුගමනය කළ යුතු පොදු මූලධර්ම යොදා ගැනීමේදී හෝ වාර්තා කිරීමේදී සිදුවිය හැකි ගණනය කිරීමේ වැරදි හෝ ඇතිවන දෝෂ හා මගහැරීම් යනාදිය ගිණුම් කරන වැරදි ලෙස හඳුන්වයි. අපි යමු ඊළඟට ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමේ අවශ්‍යතාවය. මෙතනින් ලියා ගන්න රතු පෑනින් පහළට මේ මීතලයක් දාලා මෙතනින් ලියා ගන්න ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමේ අවශ්‍යතාවය. right. දැන් ගිණුම් කරන්නේදී සිද්ධ වෙන වැරදි ඇයි අපි නිවැරදි කරන්න ඕන? දැන් ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ නැත්නම් ගිණුම් කරන්නේ නිර්වචනයේදී අපි කිව්වා තීරණ ගන්නා පාර්ශ්වයන්ට නේද ආර්ථික තීරණ ගන්න තොරතුරු සපයන එක තමයි නැත්නම් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගන්න ආර්ථික තොරතුරු සපයන එක තමයි ගිණුම් කරන්නේ අරමුණ. එතකොට ගිණුම් කරන්නේ වැරදි තොරතුරු සැපයෝ අර තීරණ ගන්න උනන්දුවක් දක්වන පාර්ශ්වයන් තීරණ ගන්නකොට ඒ තීරණ වරදිනවා. නේද? ගිණුම් කරන්නේදී එහෙනම් වැරදි තොරතුරු දීලා හරියන්නේ නැහැ. නිවැරදි තොරතුරු තමයි දෙන්න ඕන. එහෙනම් මේ ගිණුම් කරන්නේ අපි මේ ඉගෙන ගන්න වැරදි නිවැරදි කිරීම නේද? කියන පාඩම ඉතාමත් වැදගත් පාඩම. හරි? ඒතකොට ඇකවුන්ටන්ට්ගේ වගකීමක් තමයි නිවැරදි තොරතුරු උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට දෙන එක. එහෙනම් නිවැරදි තොරතුරු දෙන්න නම් ගිණුම් කරන්නේ තියෙන වැරදි ගිණුම් කටයුතු කරද්දී වෙලා තියෙන වැරදි අනිවාර්යෙන් 100% අපි නිවැරදි කරලා තමයි මූල්‍ය ප්‍රකාශන හදලා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඉදිරිපත් කරන්න ඕනේ. හරි? එහෙනම් ඇකවුන්ටන්ට්ගේ ලොකු වගකීමක් තියෙනවා. නේද? වැරදි රහිතව තමයි ගිණුම් හදන්න ඕන. නැත්නම් මූල්‍ය ප්‍රකාශන හදලා ඉදිරිපත් කරන්න ඕන. වැරදි තොරතුරු ඉදිරිපත් කරොත් තීරණ ගන්න පාර්ශව නොමග යනවා. නේද? අපහසුතාවයටපත් වෙනවා. right. පැහැදිලිද? අපි නම් ලියාගමු ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමේ අවශ්‍යතාවය. ලියන්න. මෙතන ඊට මදිට CR පොතේ ඊළඟ පේජ් එකට ගිහිල්ලා ලියන්න මාතෘකාව ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමේ අවශ්‍යතාවය කියලා දාලා යටින් ලියා ගන්න නෝට් එක. ගිණුම්කරණය පොදු පිළිගත් මූලධර්ම. ගිණුම්කරණය පොදු පිළිගත් මූලධර්ම කමා සම්ප්‍රදායන් කමා සංකල්පවලට අනුකූලව ක්‍රියාත්මක වේ. ඒවාට පටහැනිව කටයුතු කිරීමෙන් ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳ සාවද්‍ය තොරතුරු ලැබෙන නිසාත් එම නිසා නිවැරදි තීරණ ගැනීමට නොහැකි නිසාත්
එකී වැරදි නිවැරදි කිරීම අවශ්‍ය වේ. එකී වැරදි නිවැරදි කිරීම අවශ්‍ය වේ. ඒක තමයි ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමේ අවශ්‍යතාවය. අපි යමු ඊළඟට රතු පෑනෙන් ඊතලයක් දාලා ලියා ගන්න සාරාංශයේ වැරදි සිදුවිය හැකි අවස්ථා කියලා දාලා 6ක් දාගන්න. මෙතන ඉඩ තියෙනවා නම් දොළ පුතාලා 5ට 1 2 3 4 5 6 කියලා දාගන්න. මෙතන ඉඩ නැත්නම් ඊළඟ පේජ් එකට ගිහිල්ලා මාතෘකාව ලියන්න ගිණුම් කරන වැරදි සිදුවිය හැකි අවස්ථා අපි දාගමු 6ක්. හරි? අපි අවස්ථා 6ක් දාගමු. මේ වැරදි සිද්ධ වෙන්නේ අපි සාකච්ඡා කරා ගිණුම් කරන ක්‍රියාවලියේ ශේෂ පිරික්සුම දක්වා එනකොට ගිණුම් කරන ක්‍රියාවලියේ යම් යම් අවස්ථාවලදී වැරදි සිද්ධ වෙනවා. අනේ අවස්ථා 6ක් අපි ලියාගමු එන. දාන අංක 1 මූලාශ්‍ර ලේඛන රැස් කිරීමේදී. මූලාශ්‍ර ලේඛන රැස් කිරීමේදී. අපි කියවනේ මූලාශ්‍ර ලේඛනයක් විකුණුම් ඉන්වොයිස් එකක් මගහැරෙන්න පුළුවන්. අන්න වැරද්දක්. දාන අංක 2 මූලික පොත් තුල ගනුදෙනු වාර්තා කිරීමේදී. මූලික පොත් තුල ගනුදෙනු වාර්තා කිරීමේදී. අංක 3 මූලික පොත්වල වටිනාකම් එකතු කිරීමේදී. අංක 4 මූලික පොත්වලින් ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීමේදී. අංක 5 ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී. අංක 6 ලෙජර් ගිණුම් වල ශේෂයන් ශේෂ පිරික්සුමට ඇතුළත් කිරීමේදී. හරි? එහෙනම් මතක තියාගන්න එක්සෑම් එකේ අහන්න පුළුවන් ගිණුම් කරන වැරදි සිදුවිය හැකි අවස්ථා. හරි? ඒ නිසා මතක තියාගන්න මේ ගිණුම් කරන ක්‍රියාවලිය මතකයි නම් ඔයාලට මේ වැරදි සිදුවිය හැකි අවස්ථා තේරුම් ගන්න පුළුවන්. හරි? right. ඊළඟට බලමු අපි ගිණුම් කරන වැරදි ඇතිවීමට හේතු. ගිණුම් කරන වැරදි ඇතිවීමට හේතු මන් 3ක් ලියා ගන්න දෙන්න. දොළ පුතාලට පුළුවන් සාරාංශය මෙන්න මෙතනම ඒ 3 ලියා ගන්න. හරි? එහෙනම් රතු පෑනෙන් පහළට ඊතලයක් දාලා ලියන්න ගිණුම් කරන වැරදි ඇතිවීමට හේතු. ලියන්න අංක 1. අංක 1 ගිණුම් තබන්නන්ට ගිණුම් කරන ක්‍රියාවලිය පිළිබඳව ඇති අනවබෝධය. ගිණුම් තබන්නන්ට ගිණුම් කරන ක්‍රියාවලිය පිළිබඳව ඇති අනවබෝධය. අංක 2 ගනුදෙනු සටහන් කරන පුද්ගලයන්ගේ නොසැලකිලිමත් භාවය. අංක 3 වංචා කිරීමේ අදහසින් සිතාමතා ගනුදෙනු වෙනස් කිරීම. සිතාමතා ගනුදෙනු වෙනස් කිරීම. හරි. ඒ කාරණා තුන දොළ පුතාලට තේරුම් ගන්න ලේසි නිසා මම පැහැදිලි කරන්න යන්නේ. right. අපි එහෙනම් ඊළඟට යමු සාරාංශයේ දෙවෙනි කොටසට. සාරාංශයේ දෙවෙනි කොටසට ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. දැන් මේ ගිණුම් කරණයේදී සිද්ධ වෙන වැරදි ප්‍රධාන වශයෙන් අපි බෙදනවා කොටස් දෙකකට. ගිණුම් කරණයේ සිද්ධ වෙන වැරදි ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මොනවද ඒ කොටස් දෙක? එක තමයි ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. දෙක තමයි ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි. හරි? අපි බලමු මේකේ තේරුම මොකක්ද කියලා. ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි කියන්නේ ශේෂ පිරික්සුම බැලන්ස් වෙලා තියෙනවා. සමාන වෙලා තියෙනවා. නමුත් ගිණුම් කරන ක්‍රියාවලිය තුළ වැරදි වෙලා තියෙනවා. ගිණුම් කරන ක්‍රියාවලිය තුළ වැරදි වෙලා තියෙනවා. ඒක ශේෂ පිරික්සුමෙන් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ශේෂ පිරික්සුම සමාන වෙලා තියෙන නිසා බැලුම් බැලමට අපිට පේන්නේ නැහැ. ශේෂ පිරික්සුමෙන් පේන්නේ නැහැ. හරි. නමුත් ගිණුම් කරන ක්‍රියාවලිය තුළ වැරදි වෙලා තියෙනවා. අන්න එහෙම වැරදි තියෙනවා. එහෙම වැරදි අපි බෙදනවා ආයෙ නැවත කොටස් 5කට. හරි. ඒ 5 මම ලියා ගන්න දෙන්නම්. සාරාංශය ලස්සනට දොළ පුතාලා ලියා ගන්න. ඊට පස්සේ ගිණුම් කරන්නේ වැරදි අපි කියන්නේ කොටස් 2යි කියලා. අනිත් වැරදි තමයි ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි. ඒ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලියේදී අපි හදනවා ශේෂ පිරික්සුමක්. ඒතකොට ශේෂ පිරික්සුමේ හර පැත්තයි බැර පැත්තයි සමාන වෙන්නේ නැත්තම්
අපි තුමු හර පැත්තේ එනවා ලක්ෂයයි බැර පැත්තේ එනවා 90000යි. එහෙනම් ශේෂ පිරික්සීමේ වෙනසක් එනවා නම් අපි අනිවාර්යෙන් දන්නවා ගිණුම්කරණය වැරදි වෙලා තියෙනවා කියලා. නේද? අන්න ශේෂ පිරික්සීමෙන් අනාවරණය වෙනවා වැරදි වෙලා කියලා. එහෙම වැරදිත් අපි 5ක් ඉගෙන ගමු. හරිද? ඒතකොට ශේෂ පිරික්සීමේ සමාන ශේෂ පිරික්සීමෙන් අනාවරණය වන වැරදි නිවැරදි කරද්දී අවිනිශ්චිත ගිණුමක් මගින් තමයි අපි නිවැරදි කිරීම කරන්නේ. හරිද? ඒ කියන්නේ ශේෂ පිරික්සීමේ වෙනස අපි දානවා අවිනිශ්චිත ගිණුම. දැන් මෙතනදී මම උදාහරණ 5ක් අරගෙන දුවල පුතාලට කියලා දෙනවා. ඒ උදාහරණ 5 කොහොමද නිවැරදි කිරීම කරන්න කියලා සාකච්ඡා කරන මේ වීඩියෝ එකේ අවසාන කොටසේදී. ඒ වගේම මෙතනත් මම උදාහරණ 5ක් අරගෙන ඒ උදාහරණ 5 ඔස්සේ ලෙජර් ගිණුම් වල කොහොමද නිවැරදි කිරීම කරන්නේ, පොදු ජර්නල් තුළ ජර්නල් සටහන කොහොමද තියන්නේ, එතකොට ලාභයට කොහොමද බලපාන්නේ, මූල්‍ය තත්ත්වයට කොහොමද බලපාන්නේ, ඒ දේවල් ටික අපි උදාහරණ 5 ගානේ අරගෙන සාකච්ඡා කරනවා. හරි? දැන් මේ දෙන සාරාංශය අපි ඉස්සෙල්ලා ලියාගමු. ඊට පස්සේ උදාහරණ ටික ලස්සනට CR පොතේ ලියාගෙන නෝට් එක කම්ප්ලීට් කරගමු. හරි? පැහැදිලිද? හරි. එහෙනම් අපි මේ මාතෘකාව දැනටමත් ලියලා තියෙන්නේ. මේ පහ මං ටිකක් විස්තරාත්මකව දෙන්න මේ කෙටියෙන් දාලා තියෙන්නේ. දාන්න අංක 1 දාලා ලියා ගන්න. අංක 1 මම මේ කියන එක මෙතන ලියා ගන්න. හරි? කිසියම් ගනුදෙනුවකට අදාළ මූලාශ්‍ර ලේඛනය සටහන් කිරීම අත්හැරීම. මෙතන ලියා ගන්න අංක 1 කිසියම් ගනුදෙනුවකට අදාළ මූලාශ්‍ර ලේඛනය සටහන් කිරීම අත්හැරීම. වරහන් ඇතුළේ රතු පෑනෙන් දාලා ලියා ගන්න අත්හැරීම් දෝෂ. ඊට යටින් පුළුවන් නම් දාන්න උදාහරණයකුත් ලියා ගමු. උදාහරණයක් ලියා ගන්න. විකුණුම් ඉන්වොයිස් එකක්, විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජර්නලයේ සටහන් කිරීමෙන් අත්හැරීම. නැත්නම් විකුණුම් ජර්නලයේ සටහන් නොවීම. පැහැදිලිද? මම උදාහරණයකුත් කිව්වා. දැන් දාන්න අංක 2. ප්‍රධාන ගිණුම් කරන මූලධර්ම වලට පටහැනිව ගනුදෙනු වාර්තා කිරීම. කියන්නේ ප්‍රධාන ගිණුම් කරන මූලධර්ම වලට පටහැනිව ගනුදෙනු වාර්තා කිරීම. අතුපෑනෙන් දාලා ලියා ගන්න මූලධර්ම දෝෂ. ඒකට අපි කෙටියෙන් කියනවා මූලධර්ම දෝෂයක් කියලා. ඒකත් අපි උදාහරණයක් ගමු. උදාහරණයක් ලියා ගමු මෙතන. දැන් ලියා ගන්න රුපියල් ලක්ෂ 2ක ලී බඩු මිලට ගැනීම ව්‍යාපාරයේ පාවිච්චියට රුපියල් ලක්ෂ 2ක ලී බඩු මිලට ගැනීම ලී බඩු අලුත් වැඩියා වියදම් ගිණුමට හර කිරීම. අන්න ඒ වගේ වැරද්දකට අපි කියනවා මූලධර්ම දෝෂයක් කියලා. කියන්නේ ගිණුම් කරන මූලධර්ම වලට පටහැනිව ගිණුම් කටයුතු කරලා තියෙනවා. අන්න ගිණුම් කරන වැරද්දක්. පැහැදිලිද? right. දාන්න අංක 3 යම් ගනුදෙනුවක වටිනාකම ගිණුම් වල වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් වීම. යම් ගනුදෙනුවක වටිනාකම ගිණුම් වල වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් වීම. ඒකට අපි කියනවා අතිරික්තතා දෝෂයක් කියලා කෙටියෙන්. රතු පෑනෙන් දාගන්න අතිරික්තතා දෝෂ යටින් ලියන්න උදාහරණ. අපි හිතමු විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 10000. හරි? මේක සටහන් වෙනවා ගිණුම් වල 15000යි කියලා. හරි ලියන්න එන උදාහරණය විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 10000 ණයගැති පාලන ගිණුමේ සහ විකුණුම් ගිණුමේ රුපියල් 15000ක් ලෙස සටහන් වේ. අන්න ඒකට අපි කියනවා අතිරික්තතා දෝෂයක් කියලා. හරි? දාන්න අංක 4 යම් ගනුදෙනුවක් වාර්තා කිරීමේදී සිදු වූ වරදක් තවත් වරදක් මගින් හිලව් වේ. යම් ගනුදෙනුවක් වාර්තා කිරීමේදී සිදු වූ වරදක් තවත් වරදක් මගින් හිලව් වේ. කෙටියෙන් අපි කියනවා එහෙනම් හිලව් දෝෂයක් කියලා. දාන්න උදාහරණයක්
උදාහරණයක් අපි ලියාගමු. එතකොට දුවල පුතාලට තේරෙනවා. මම ඉස්සෙල්ලා උදාහරණයක් කියන්නම්. මෙන්න මේ වගේ උදාහරණයක් අපි ගමු. අපි හිතමු විදුලි වියදම් රුපියල් 5000ක් ගෙවනවා. හරි? එතකොට මෙයාලා සටහන් කරලා තියෙනවා කියලා හිතන්න මෙහෙම. මුදල් පාලන බැර 5000යි විදුලි වියදම් හර 3000යි. එතකොට 2000ක් අඩුවෙන් තමයි හර සටහන ගිහිලා තියෙන්නේ. ඒ වගේම තවත් ගනුදෙනුවක් සටහන් කරද්දි මෙයාලා වරද්දනවා. අපි ගමු මෙහෙම එකක්. ගැනුම් ජර්නලයේ එකතුව 8000. ගැනුම් කිනුම හර කරලා තියෙනවා 8000. නාහිම් පාලන කිනුම බැර කරලා තියෙනවා 6000. එතකොට බැර සටහන 2000ක් අඩු. දැන් වැරදි දෙකක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. පළවෙනි වැරද්දෙන් හර පැත්ත 2000ක් අඩු වෙලා තියෙනවා හර සටහන. දෙවෙනි වැරද්දෙන් බැර සටහන 2000ක් අඩු වෙලා තියෙනවා. එතකොට අර 2000ට මේ 2000 හිලව් වෙලා යනවා. නේද? එතකොට වෙන්නේ ශේෂ පිරික්සීමේ ඒ වැරදි දෙකම පේන්නේ නැහැ. ශේෂ පිරික්සීමේ එකතුව සමානයි. ශේෂ පිරික්සීම බලනකොට ශේෂ පිරික්සීමේ එකතුව සමානයි. මම තව ටිකකින් දුවල පුතාලත් එක්ක මේකට උදාහරණයක් අරගෙන ගිණුම් වල එක නිවැරදි කරන ආකාරය සාකච්ඡා කරනවා. එතකොට තවදුරටත් ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. හරි? හරි. එහෙනම් ලියන්න උදාහරණය. මෙතෙන් දාගන්න උදාහරණය කියලා දාලා ලියාගන්න. විදුලි වියදම් රුපියල් 5000ක් මුදල් පාලන ගිණුමේ නිවැරදිව සටහන් වී විදුලි වියදම් ගිණුමේ 3000ක් ලෙස සටහන් වේ. විදුලි වියදම් ගිණුමේ රුපියල් 3000ක් ලෙස සටහන් වීම සහ ගැනුම් ජර්නලයේ එකතුව රුපියල් 8000ක් ගැනුම් කිනුමේ නිවැරදිව සටහන් වී නාහිමි පාලන ගිණුමේ 6000ක් ලෙස සටහන් වේ. මෙන්න මේකට තමයි අපි කියන්නේ හිලව් දෝෂය. සිදු වූ වරදක් තවත් වරදකින් හිලව් වෙලා යනවා. එතකොට මේ උඩ කතා කරපු දේවල් සහ මේ කාරණා පහම මතක තියාගන්න. ශේෂ පිරික්සීමෙන් අනාවරණය වෙන්නේ නැහැ. මේ වැරදි වෙලා තිබ්බට ශේෂ පිරික්සීම සමානයි. ගිණුම් කරන වැරදි වෙලා තියෙනවා. ශේෂ පිරික්සීම සමානයි. හර පැත්තයි බැර පැත්තයි සමානයි. හරි? ඒකයි කියන්නේ ශේෂ පිරික්සීමෙන් අනාවරණය නොවන වැරදි. දැන් මේක බලන්න මූලාශ්‍ර ලේඛනය අත්හැරුණාම දිත්ත සටහනම මගහැරෙන. නේද? ඒ ගනුදෙනුව සිද්ධ වුණේ නෑ වගේ හරියට. හරි? රයිට්. අපි යමු එහෙනම් පස්වෙනි එකට. ලියා ගන්න පස්වෙනි එක ගනුදෙනුවකට අදාළ දිත්ත සටහන ගිණුම් වල දෙවරක් සටහන් වේ. ගනුදෙනුවකට අදාළ දිත්ත සටහන ගිණුම් වල දෙවරක් සටහන් වේ. ඒකට අපි ගැටියෙන් කියනවා දිවි ගණන දෝෂ. දිවි ගණන දෝෂ වරහන් ඇතුළේ රතු පෑනෙන් ලියා ගන්න. ඒකටත් අපි දාගමු උදාහරණයක්. ලියන්න උදාහරණය. විදුලි වියදම් රුපියල් 3000ක ගෙවීම විදුලි වියදම් ගිණුමේ සහ මුදල් පාලන ගිණුමේ දේවතාවක් සටහන් වේ. විදුලි වියදම් ගිණුමේ සහ මුදල් පාලන ගිණුමේ දේවතාවක් සටහන් වේ. රයිට්. දැන් පහළට දාන්න ඊට පස්සේ රතු පෑනෙන් ඊතලයක් දාලා ලියා ගන්න. අදාළ ගිණුම් වල වැරදි නිවැරදි කිරීම. දැන් මේ වගේ වැරදි සිද්ධ වෙලා තියෙනවා නම් ව්‍යාපාරයක හොඳට මතක තියාගන්න. ඒ වැරදි නිවැරදි කරන්න ඕන අදාළ ගිණුම් වලම. අදාළ ගිණුම් වලම තමයි ඒ වැරදි නිවැරදි කරන්නේ. අවිනිශ්චිත ගිණුමට බලපෑමක් නැහැ. හරි. දැන් උදාහරණයක් අපි ගමු. අපි කියවනේ විදුලි වියදම් දෙපාරක් සටහන් වුණා කියලා. විදුලි වියදම් රුපියල් 3000 විදුලි වියදම් ගිණුමේ සහ මුදල් පාලන ගිණුමේ දෙපාරක් සටහන් වෙනවා. 3000 ඒවා දෙකක්. විදුලි වියදම් ගිණුමේ 3000 ඒවා දෙකක් හර වෙලා තියෙනවා. මුදල් පාලන ගිණුමේ 3000 ඒවා දෙකක් බැර වෙලා තියෙනවා. එතකොට මේ වරද නිවැරදි කරද්දී විදුලි වියදම් ගිණුම බැර කරන්න ඕන 3000ක් මුදල් පාලන ගිණුම හර කරන්න ඕන 3000ක්. එහෙනම් අදාළ ගිණුම් දෙකේම තමයි මේ
වැරද්ද නිවැරදි වුණේ. නේ? එහෙනම් අවිනිශ්චිත කිනුමට බලපෑමක් නැහැ. ඔන්න මතක තියාගන්න. ඒක විශේෂ කාරණයක්. අදාළ ගිණුම් වල තමයි වැරදි නිවැරදි කිරීම කරන්න ඕනේ. right. අපි එහෙනම් මේ පැත්තත් ලියාගමු. සාරාංශය ලියාගෙන ඉවර වෙලා මෙතන උදාහරණ 5ක් සාකච්ඡා කරමු. මේකටත් උදාහරණ 5ක් ගිණුම් වල වැරදි නිවැරදි කරන විදිය සාකච්ඡා කරමු. right. අපි එහෙනම් යමු ශේෂ පිරික්සීමෙන් අනාවරණය වන වැරදි. right. ශේෂ පිරික්සීමෙන් අනාවරණය වන වැරදි කියලා අපි කිව්වේ දැන් ගිණුම් කරන්නේ වැරදි සිද්ධ වෙලා තියෙනවා. එතකොට ශේෂ පිරික්සීම හර පැත්තයි බැර පැත්තයි සමාන වෙන්නේ නැහැ. නේද? මේ වගේ වැරදි වෙලා තියෙන වෙලාවක ශේෂ පිරික්සීමේ හර පැත්තයි බැර පැත්තයි සමාන වෙන්නේ නැහැ. අන්න ඒ වැරදි තමයි අපි කියන්නේ ශේෂ පිරික්සීමෙන් අනාවරණය වන වැරදි කියලා. හරි. අපි ලියාගමු අංක 1. අංක 1 මම මේ කියන එක ලියා ගන්න. ගනුදෙනුවක වටිනාකම ගිණුම් දෙකේම අගයන් දෙකකින් සටහන් වේ. ගනුදෙනුවක වටිනාකම ගිණුම් දෙකේම අගයන් දෙකකින් සටහන් වේ. අය ලියන්න උදාහරණයක්. ලියමු අපි මේ වගේ උදාහරණයක්. විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 10000ක්. විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 10000ක්. ණයගැති පාලන ගිණුමේ නිවැරදිව සටහන් වී විකුණුම් ගිණුමේ රුපියල් 15000ක් ලෙස සටහන් වේ. විකුණුම් ගිණුමේ රුපියල් 15000ක් ලෙස සටහන් වේ. හරි. පැහැදිලිද? එතකොට ණයගැති පාලන ගිණුමට ගිහිල්ලා තියෙන්නේ 10000යි විකුණුම් ගිණුමට ගිහිල්ලා තියෙන්නේ 15000. අන්න අගයන් දෙකක් තමයි ගිණුම් වල සටහන් වෙලා තියෙන්නේ. එහෙනම් මේ වගේ වැරදි අනිවාර්යෙන් ශේෂ පිරික්සීම හදනකොට ශේෂ පිරික්සීමේ සමානතාවයට බලපාන. මොකද හර සටහනයි බැර සටහනයි වෙනත් අගයන් තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ශේෂ පිරික්සීම සමාන වෙන්නේ නැහැ. නේද? පැහැදිලිද? හරි. දාන අංක 2. ගනුදෙනුවක දිත්ත සටහනින් එක් සටහනක් මගහැරේ. ගනුදෙනුවක දිත්ත සටහනින් එක් සටහනක් මගහැරිය. අපි ගමු දුරකථන වියදම් රුපියල් 5000ක් ගෙවලා තියෙනවා. දැන් මුදල් පාලන ගිණුමේ සටහන් වෙලා තියෙනවා බැර පැත්තේ 5000. මුදල් පාලන ගිණුම බැර කරලා තියෙනවා. දුරකථන වියදම් ගිණුම හර කරලා නැහැ. හරිද? දුරකථන වියදම් ගිණුම හර කරලා නැත්නම් එක් සටහනක් පමණයි ගිහිල්ලා තියෙන්නේ. හරි. අපි මේ උදාහරණ මෙතන ලියාගමු. දාන අංක 2 දාලා අපි ලාගමු උදාහරණයක්. දුරකථන වියදම් රුපියල් 5000 මුදල් පාලන ගිණුමේ පමණක් සටහන් වේ. මුදල් පාලන ගිණුමේ පමණක් සටහන් වේ. අපි යමු අංක 3. ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී. ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී සිදුවන වැරදි. ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී සිදුවන වැරදි. ඒකටත් අපි උදාහරණයක් දාගමු. ලියන්න උදාහරණ. ණයගැති පාලන ගිණුම තුලනය කිරීමේදී හර පැත්ත 10000ක් වැඩියෙන් එකතු කර තිබේ. ණයගැති පාලන ගිණුම තුලනය කිරීමේදී හර පැත්ත 10000ක් වැඩියෙන් එකතු කර තිබේ. ඒ වගේ වෙලාවට මොකද වෙන්නේ? එහෙනම් ශේෂ පිරික්සම බැලන්ස් වෙන්නේ නැහැ. ශේෂ පිරික්සම හර පැත්ත වැඩි වෙනවා. හරි. ශේෂ පිරික්සම සමාන වෙන්නේ නැහැ. මේ වගේ වැරදි සිද්ධ වෙලා තියෙනවා. right. අපි යමු දෙන අංක 4. අංක 4. ගනුදෙනුවක දිත්ත සටහන ගිණුම් දෙකේම එකම පැත්තේ සටහන් වේ. ගනුදෙනුවක දිත්ත සටහන ගිණුම් දෙකේම එකම පැත්තේ සටහන් වේ. හරි. අපි දාමු උදාහරණයකුත්. ලියන උදාහරණය. ආපසු එවුම් ජර්නලයේ එකතුව රුපියල් 5000. ආපසු එවුම් ජර්නලයේ එකතුව රුපියල් 5000. ණයගැති පාලන ගිණුමට සහ ආපසු එවුම් ගිණුමට බැර පැත්තේ සටහන් වේ. යන ගිණුම් දෙකේම බැර පැත්තේ සටහන් වේ.
එතකොට ගිණුම් දෙකේම බැර පැත්තේ තමයි දිත්ත සටහන මෙහාලා තියලා තියෙන්නේ. නේද? ණය ගැති පාලන ගිණුමත් බැර කරලා ආපසු යොම් ගිණුමත් බැර කරලා. ඒතර හර සටහනක් ගිහිල්ලා නැහැ. නේද? එහෙනම් අනිවාර්යෙන් ශේෂ පිරික්සුම මොකද වෙන්නේ? ශේෂ පිරික්සුම අසමාන වෙනවා. පැහැදිලිද? රයිට්. එහෙනම් ශේෂ පිරික්සුමේ අනාවරණය වන වැරද්දක් තමයි ඒක. මම යනවා පස්වෙනි එකට ලියාගන්න 5. ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී සිදුවන වැරදි. ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී සිදුවන වැරදි. ඒකටත් අපි උදාහරණයක් දාගමු. ඒකටත් ලියන උදාහරණය වැටුප් ගිණුමේ ශේෂය. වැටුප් වියදම් ගිණුමේ ශේෂය රුපියල් 50000 ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සටහන් වේ. ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සටහන් වේ. වැටුප් වියදම් යනවා මොන පැත්තටද? ශේෂ පිරික්සුමේ හර පැත්තට. නේද? මෙයාලා වැරදිලා දානවා ශේෂ පිරික්සුමේ බැර පැත්තට. තව උදාහරණයක් කියන්නද? තව උදාහරණයක්. තව එකක් ලියාගන්න මෙතන උදාහරණ. ණයගැති පාලන ගිණුමේ ශේෂය රුපියල් 21000 ශේෂ පිරික්සුමට උපුටා ගැනීමේදී රුපියල් 20000ක් ලෙස සටහන් වේ. රුපියල් 20000ක් ලෙස සටහන් වේ. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ වගේ වැරදි සිද්ධ වුණාම ශේෂ පිරික්සුමෙන් ඒවා අනාවරණය වෙනවා. ඒ කියන්නේ ශේෂ පිරික්සුම බැලන්ස් වෙන්නේ නැහැ. හර පැත්තයි බැර පැත්තයි සමාන වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ වෙලාවට එහෙනම් ශේෂ පිරික්සුම අසමාන වුණාම මොකද කරන්න ඕන? ශේෂ පිරික්සුමේ හර පැත්තයි බැර පැත්තයි සමාන නැත්තම් නේද? අපි වැඩි පැත්ත පහළට එකතු අරන් අනිත් පැත්තේ දාලා වෙනස ගන්න ඕන. වෙනස අරගෙන ඒකට ලියන්න ඕන අවිනිශ්චිත ගිණුම කියලා. එහෙනම් අවිනිශ්චිත ගිණුමක් ඇති වෙනවා ශේෂ පිරික්සුම අසමාන වුණ ගමන්. හරි? ඒ නිසා පහළට රතු පෑනෙන් ඊතලයක් දාලා ලියා ගන්න. එතකොට මෙන්න මේ වැරදි නිවැරදි කරද්දී අවිනිශ්චිත ගිණුම ඇසුරෙන් තමයි එහෙනම් වැරදි නිවැරදි කරන්න ඕන. ඒ කියන්නේ x සටහනක් වැරදි නිවැරදි කරද්දී x සටහනක් අවිනිශ්චිත ගිණුමට යනවා. x සටහනක් අනිවාර්යෙන් අවිනිශ්චිත ගිණුමට යනවා. මේ වගේ වැරදි සිද්ධ වෙලා තියෙනවා නම් ගිණුම් කරන ක්‍රියාවලියේදී. දැන් මම උදාහරණ මෙතන 5ක් සාකච්ඡා කරනවා ඊළඟට. එතකොට දොළ පුතාට ලස්සනට කියලා දෙන්න අවිනිශ්චිත ගිණුම කොහොමද ඇති වෙන්නේ? ඊට පස්සේ වැරදි කොහොමද අපි නිවැරදි කරන්න කියලා. හරි? right. එහෙනම් සාරාංශය අපි යමු අවසාන කොටසට. අවසාන කොටස ලියා ගන්න වැරදි නිවැරදි කිරීමේ පියවරයන්. වැරදි නිවැරදි කිරීමේ පියවරයන්. right. එතනත් පහළ රතු පෑනෙන් ඊතලයක් දාලා ලියා ගන්න. එහෙනම් පළවෙනි පියවරය තමයි වැරදි නිවැරදි කිරීමට පොදු ජර්නලය තුළ සටහනක් තියන්න ඕන. වැරදි නිවැරදි කරද්දී පොදු ජර්නලය තුළ තමයි සටහන අපි කරන්නේ. හරිද? ඒ මොන ගිණුමටද හර වෙන්නේ මොන ගිණුමටද බැර වෙන්නේ කියලා පොදු ජර්නලය තුළ අපි දිස්ස සටහන තියෙනවා. හරි? ඒ වගේම පොදු ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? ජර්නල් වවුචර් එක. ඒතර ජර්නල් වවුචර් එක තමයි ඇත්තටම ඉස්සෙල්ලාම දිස්ස සටහන තියන්නේ. ඒ දිස්ස සටහන පොදු ජර්නලයේ අපි සටහන් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අදාළ ගිණුම් වලට ඒක පිටපත් කරන්න ඕන. හරිද? එහෙනම් ඊළඟ පියවර තමයි වැරදි නිවැරදි කරද්දී ගිණුම් වල ඊට පස්සේ අපි නිවැරදි කරන්න ඕන. එහෙනම් දොළ පුතාලා රතු පෑනෙන් ඊතරයක් දාලා ලියන්න ගිණුම් වල වැරදි නිවැරදි කිරීම. ඊට පස්සේ ගිණුම් වල වැරදි නිවැරදි කරාට පස්සේ අපි හදනවා නිවැරදි ශේෂ පිරික්සුම. දැනටමත් ව්‍යාපාරයේ හදලා තියෙන ශේෂ පිරික්සුම වැරදිනේ. ගිණුම් කරන ක්‍රියාවලිය වැරදි වෙලා තියෙන නිසා දැනට තියෙන ශේෂ පිරික්සුමේ වැරදි. ඒ නිසා වැරදි ටික නිවැරදි කරාට පස්සේ නිවැරදි ශේෂ පිරික්සුමක් නැවත හදන්න ඕන. හරි? එහෙනම් ඊළඟ පියවර තමයි නිවැරදි ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. පැහැදිලිද? right. ඊළඟට මතක තියාගන්න දැන් ව්‍යාපාරය දැනට තියෙන ශේෂ පිරික්සුම භාවිතා කරලා කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන හදලා තියෙනවා. හරිද? වැරදි සහිතව මූල්‍ය ප්‍රකාශන හදනවට අපි කියන්නේ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන. හරි? draft financial statement.
එතකොට මේ කෙටුම්පත් මූල ප්‍රකාශන හදලා තියෙනවා නම් ඒවත් වැරදි නිවැරදි කරාට පස්සේ නේද? අවසාන මූල ප්‍රකාශන හදන්න ඕනේ. හරිද? ඒ කියන්නේ වැරදි නිවැරදි කරාට පසුව අවසාන මූල ප්‍රකාශන පිළියෙල කරන්න ඕනේ. ඒතකොට ව්‍යාපාරයේ දැනටමත් ආදායම් ප්‍රකාශනය හදලා තියෙනවා නම් නේද? අපි නැවතත් ආදායම් ප්‍රකාශනය නිවැරදි කරලා නිවැරදි ආදායම් ප්‍රකාශනය හදන්න ඕනේ. ඒ වගේම දැනටමත් ව්‍යාපාරයේ කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදලා තියෙනවා නම් නිවැරදි සහ අවසාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන්න ඕනේ. ඒ නිසා දෝල පුතාලගෙන් ගොඩක් වෙලාවට එක්සෑම් එකේ අහන දෙයක් තමයි මේ වැරදි නිවැරදි කරාට පස්සේ ව්‍යාපාරයේ ලාභය නිවැරදි කරන්න කියලා. එතකොට හොඳට මතක තියාගන්න ව්‍යාපාරයේ ලාභය නිවැරදි කරද්දී අර කතා කරපු වැරදි වලින් ලාභය නිවැරදි කිරීමට අදාළ වෙන්නේ ආදායම් සහ වියදම් පමණයි. දැන් විකුණුම් ගිණුමේ යම් බරදක් වෙලා තියෙනවා නම් විකුණුම් කියන්නේ ආදායම් ගිණුම. ඒතකොට විකුණුම් ගිණුම නිවැරදි කරද්දී විකුණුම් වැඩි වෙන්න පුළුවන් නැත්නම් විකුණුම් අඩු වෙන්න පුළුවන්. විකුණුම් ගිණුම වැඩි වෙනවා නම් නැත්නම් විකුණුම් අගය වැඩි වෙනවා නම් ලාභය වැඩි වෙනවා. නේද? ආදායම් වැඩි වෙද්දී ලාභය වැඩි වෙනවා. විකුණුම් ගිණුම නිවැරදි කරද්දී විකුණුම් අඩු වෙනවා නම් විකුණුම් වල වටිනාකම අඩු වෙනවා නම් එහෙනම් ලාභය අඩු වෙනවා. ඒ වගේම මතක තියාගන්න වියදම් ගිණුමක් නිවැරදි කරද්දී වියදම් වැඩි වෙද්දී ලාභය අඩු වෙනවා. වියදම් අඩු වෙද්දී ලාභය වැඩි වෙනවා. අපි දැන් උදාහරණ සාකච්ඡා කරද්දී මම කියලා දෙන්නම් ඒ ලාභය කොහොමද නිවැරදි කරන්නේ කියලා. මතක තියාගන්න ආදායම් සහ වියදම් පමණයි ලාභය නිවැරදි කරද්දී අපි ගන්න. ඊළඟට මූල්‍ය තත්ත්වය නිවැරදි කරන්න ඕන. ඒ කියන්නේ වත්කම් වාකීම් හිමිකම් නේද? දැනට ගන්න එකලා තියෙන වත්කම් වාකීම් හිමිකම් වල අගේ වැරදි නම් නිවැරදි වත්කම් වාකීම් හිමිකම් වල අගේ එක්සෑම් එකේ අහනවා. නිවැරදි ණයගැති ශේෂය. නිවැරදි බැංකු ශේෂය. හරි? නිවැරදි ණය හිමි පාලන ගිණුමේ ශේෂය. ඒ වගේ නිවැරදි අගයන් ගන්න ඕන. එතකොට අදාළ වෙන්නේ වත්කම් වාකීම් හිමිකම් වලට වැරදි නිවැරදි කරද්දී සිදුවන බලපෑම් ටික ඇඩ්ජස්ට් කරලා නිවැරදි වත්කම් වාකීම් හිමිකම් වල අගයන් ටික අපි අරන් පෙන්නන්න ඕන. right. දැන් පැහැදිලිද එහෙනම්? අපි එහෙනම් සාරාංශය දැන් ලස්සනට ලියාගත්තා. සාරාංශයේ කොටස් 4ක් තියෙනවා. හරි? මෙතන සම්පූර්ණ අපි තියරි කොටස් ටික තමයි මේ සාකච්ඡා කරේ. දැන් අපි කතා කරමු එහෙනම් ශේෂ පිරික්සීමෙන් අනාවරණය නොවන වැරදි. මෙන්න මේ පහට උදාහරණ පහක් සාකච්ඡා කරමු. ඊට පස්සේ ශේෂ පිරික්සීමෙන් අනාවරණය වන වැරදි පහක් අපි ලියාගත්තා. ඒකටත් උදාහරණ පහක් අපි සාකච්ඡා කරමු. එතකොට මේ උදාහරණ ටික ඔයා ඉගෙන ගත්තාම තමයි ඔයාලට මේ පාඩම හොඳට තේරෙන්නේ. හරි. එහෙනම් දොළ පුතාලගේ සියල් පොතේ ලියාගන්න මාතෘකාවක් ශේෂ පිරික්සීමෙන් අනාවරණය නොවන වැරදි. ශේෂ පිරික්සීමෙන් අනාවරණය නොවන වැරදි. ඒ යටතේ දාන්න අංක 1 කිසියම් ගනුදෙනුවකට අදාළ මූලාශ්‍ර ලේඛනයේ සටහන් කිරීම අත්හැරීම. කිසියම් ගනුදෙනුවකට අදාළ මූලාශ්‍ර ලේඛනයේ සටහන් කිරීම අත්හැරීම කියලා දාලා දාන්න උදාහරණය ලියන්න උදාහරණය කියලා දාලා අපි ගමු මෙහෙම ගනුදෙනුවක්. අපි ගමු සම්පත්ගේ ව්‍යාපාරයේ 2022 ජනවාරි මාසයේ ණයට ගැනුම් වලට අදාළ තොරතුරු. හරි තමයි මම මේ ගන්න. අපි හිතමු P ගෙන් ගැනුම් කරලා තියෙනවා 2000යි, Q ගෙන් 1000යි, R ගෙන් 5000යි. ඒතර ගැනුම් ජර්නල් එකතු 8000ක් එන්න ඕනනේ. අපි හිතමු මේ P ගෙන් ගැනුම් කරපු ඉන්වොයිසිය පොත් වලින් මගහැරෙනවා. ජනවාරි මාසේ ගැනුම් ජර්නල් හදනකොට P ගේ ගැනුම් ඉන්වොයිසිය මගහැරෙනවා. අන්න ඒ වැරද්ද තමයි මම ගන්න. right. අන්න ඒ උදාහරණය අපි පොතේ ලියාගමු. ලියන්න එහෙනම් සම්පත්ගේ ව්‍යාපාරයේ 2022 ජනවාරි මාසයේ ගැනුම් ජර්නලය පිළියෙල කිරීමේදී P ගෙන් ගැනුම් රුපියල් 2000ක ඉන්වොයිසිය පොත් වලින් මගහැරීම. දැන් මේ 2000ක ඉන්වොයිසිය පොත් වලින් මගහැරුණොත් ගැනුම් ජර්නලේ ඒක සටහන් වෙන්නේ නැහැ. හරි? එහෙනම් දොළ පුතාලා දාගන්න ගැනුම් ජර්නලයක් දාලා මේක උදාහරණයක් මතක තියාගන්න. ඒක ඇතුලේ දාගන්න Qට 1000යි, Rට 5000යි,
එහෙනම් ගැනුම් ජර්නලයේ එකතුව කීයද එන්නේ? ගැනුම් ජර්නලයේ එකතුව එන්නේ 6000යි. දැන් මතක තියාගන්න වෙලා තියෙන වැරද්ද P ගෙන් ගැනුම් 2000 ගැනුම් ජර්නලයේ වාර්තා වෙලා නැහැ. එතකොට ගැනුම් ගිණුමට හර වෙන්නේ කීයද? ගැනුම් ගිණුමට හර වෙන්නේ 6000යි. නාහිමි පාලන ගිණුම බැර වෙනවා 6000. මෙතන ලියනවා නාහිමි පාලන ගිණුම. මෙතන ලියනවා ගැනුම් ගිණුම. ඊට පස්සේ අපි හදනවනේ ශේෂ පිරික්සුමක්. ඒතර ශේෂ පිරික්සුමට යන්නේ ගැනුම් කියලා 6000යි. නාහිමි පාලන කියලා යන්නේ 6000. එහෙනම් ශේෂ පිරික්සුම දැන් සමානයි. හර පැත්තත් 6000යි. බැර පැත්තත් 6000යි. මම මේ ගනුදෙනුව විතරයි ගත්තේ. අනිත් ගනුදෙනුව අපි නොසලකා හැරලා මේ ගනුදෙනුව විතරක් අරන් ශේෂ පිරික්සුම හැදුවේ. එතකොට දැන් P ගෙන් ගැනුම් 2000 ගැනුම් ජර්නලයේ සටහන් වෙලා නැහැ. එතකොට ගැනුම් ජර්නලයේ එකතුව 6000යි. ඒක ගැනුම් ගිණුමේ නාහිමි පාලන ගිණුමේ සටහන් කරලා තියෙනවා. එතකොට ශේෂ පිරික්සුම හැදුවොත් ශේෂ පිරික්සුම සමාන වෙනවා. නමුත් ගිණුම් කරන ක්‍රියාවලිය තුළ වරදක් සිද්ධ වෙලා තියෙනවා. නේද? වරදක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ශේෂ පිරික්සුමෙන් ඒක පෙන්නන්නේ නැහැ. මොකද ශේෂ පිරික්සුම බැලන්ස් වෙලා තියෙන්නේ. හරිද? රයිට්. දැන් මේ වරද කොහොමද අපි නිවැරදි කරන්නේ? දැන් මේ වරද අපි කොහොමද නිවැරදි කරන්නේ? අපි නිවැරදි කරන්නේ පොදු ජර්නලය තුල. අපි වරද නිවැරදි කරන්නේ කොහෙද? පොදු ජර්නලය තුල. රයිට්. කියන්න බලන්න නිවැරදි කිරීමේ දිස්සටහන. ගැනුම් ගිණුම හර 2000යි. නාහිමි පාලන ගිණුම බැර 2000යි. මොකද්ද හර වෙන්නේ 2000ක්? ගැනුම් ගිණුම. එහෙනම් මම ලියනවා ගැනුම් ගිණුම හර. බැර වෙන්නේ නාහිමි පාලන ගිණුම. මම ලියනවා නාහිමි පාලන ගිණුම 2000යි. සන්ලක්ෂය ලියා ගන්න දුවල පුතාලා. සන්ලක්ෂය ලියා ගන්න මෙන්න මෙතන. ගැනුම් ජර්නලයේ P ගෙන් ණයට ගැනුම් 2000 සටහන් නොවීමෙන් සිදු වූ වරද නිවැරදි කිරීම. right. ඉස්සෙල්ලාම මතක තියාගන්න නම් මේ වැරද්දක් නිවැරදි කරනකොට අපි පොදු ජර්නලය තුල ඒ නිවැරදි කිරීමට අදාළ දිස්සටහන තියන්න. ඊට පස්සේ තමයි අදාළ ගිණුම් වල ඒ වරද නිවැරදි කරන්නේ. right. එහෙනම් අදාළ ගිණුම් වලට අපි දාගමු. ගැනුම් ගිණුම හර කරනවා මම 2000ක්. නාහිමි පාලන ගිණුම වැර කරනවා 2000. මෙතන ලියන්නේ මොකද්ද? ගැනුම් ගිණුම. මෙතන ලියන්නේ නාහිමි පාලන ගිණුම. දැන් ශේෂ පිරික්සුමක් හැදුවොත් නේද? නිවැරදි ශේෂ පිරික්සුමත් දොළ පුතාලා මෙතන දාගන්න යටින් නිවැරදි ශේෂ පිරික්සුම කියලා. ඒකේ දාගන්න ගැනුම් කියලා 8000යි. නාහිමි පාලන කියලා බැර පැත්තේ 8000යි. හරිද? එහෙනම් ඔන්න පළවෙනි වැරද්ද අපි සාකච්ඡා කරා. ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි වල පළවෙනි එක. හරිද? දැන් දාගන්න අංක 2. අංක 2. ප්‍රධාන ගිණුම් කරන මූලධර්ම වලට පටහැනිව ගනුදෙනු වාර්තා කිරීම. අංක 2. ප්‍රධාන ගිණුම් කරන මූලධර්ම වලට පටහැනිව ගනුදෙනු වාර්තා කිරීම. ගිණුම් කරන මූලධර්ම වලට පටහැනිව ගනුදෙනු වාර්තා කිරීම. right. අපි ගමු මේ වගේ උදාහරණයක්. අපි ගමු සම්පත්තිය ව්‍යාපාරයේ 2022 ජනවාරි මාසේ ගැනුම් ජර්නලය හදනකොට දැන් ගැනුම් ජර්නලයට දාන්නේ ණයහිමියන්ගෙන් ගත්ත භාණ්ඩනේ. කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගත්ත භාණ්ඩ තමයි ගැනුම් ජර්නලය අපි සටහන් කරන්නේ. අපි හිතමු සම්පත්තිය ව්‍යාපාරයට සිංගර් එකෙන් අරන් තියෙනවා ව්‍යාපාරයේ පාවිච්චියට රුපියල් 10000ක ලීබඩ. හරි? ඉතින් මෙයාලා වැරදිලා අපි හිතමු ගැනුම් ජර්නලයේ ඒක සටහන් කරලා තියෙනවා. දැන් ව්‍යාපාරයේ පාවිච්චියට ලීබඩු ණයට ගත්තොත් ඒක ගැනුම් ජර්නලයේ අපි සටහන් කරන්නේ නැහැ. ඒක සටහන් කරන්නේ පොදු ජර්නලයේ. නමුත් මෙයාලා වැරදිලා ගැනුම් ජර්නලයේ සටහන් කරලා තියෙනවා කියලා අපි ගමු. එහෙනම් ලියා ගන්න උදාහරණ කියලා දාලා ලියන්න සම්පත්ගේ ව්‍යාපාරයේ 2022 ජනවාරි මාසයේ ගැනුම් ජර්නලය පිළියෙල කිරීමේදී සිංගර් සමාගමේ
සිංගල් සමාගමෙන් ව්‍යාපාරයේ පාවිච්චියට මිලදීගත් ලීබඩු රුපියල් 10,000 ගැනුම් ජර්නලයේ සටහන් වී තිබේ. ගැනුම් ජර්නලයේ සටහන් වී තිබේ. හරි. මම මෙතන අනිත් ඒවත් දුවල පුතාලා දාගන්න එහෙනම් ගැනුම් ජර්නලයක් අපි මේක උදාහරණයක් කරන්නේ. පීට අපි දාමු 2000ක් ගැනුම්, Qට 1000යි, Rට 5000යි, සිංගල් කියලා 10000යි. එහෙනම් 2යි 3යි 5යි 8යි 8යි 10යි 18ක් එනවා ගැනුම් ජර්නල එකතු. එහෙනම් මෙයාලා දැන් ගැනුම් ගිණුම හර කරන්නේ කීයක්ද? ගැනුම් ගිණුම මෙයාලා හර කරන්නේ 18000. ඒතකොට ණය හිමි පාලන ගිණුම බැල කරන්නේ 18000. මෙතන ලියනවා ගැනුම් ගිණුම කියලා. මෙතන යාලා ලියන්නේ එහෙනම් ණය හිමි පාලන කියලා. දැන් වැරද්ද තේරුණාද? මේ 10000 ගැනුම් ගිණුමට ගියපු එක වැරදි. නේද? සහ ණය හිමි පාලන ගිණුමට ගියපු එක වැරදි. එහෙනම් දැන් අපි මේක නිවැරදි කරන්න ඕන. මේක නිවැරදි කරන්න ඕන. එහෙනම් නිවැරදි කරන්න කලින් දැන් මෙයාලා ශේෂ පිරික්සම හැදුවා නම් ගැනුම් ගිණුම කියලා ශේෂ පිරික්සමේ දානවා 18000ක්. ණය හිමි පාලන කියලා ශේෂ පිරික්සමේ දානවා 18000. දැන් කොහොමද අපි මේ වරද නිවැරදි කරන්නේ? වරද නිවැරදි කරන්න ගැනුම් ගිණුම බැර කරනවා 10000ක්. ණය හිමි පාලන ගිණුම හර කරන්න ඕන 10000. ඊට අමතරව මේ ලීබඩු මිලට ගත්ත නිසා ලීබඩු ගිණුම හර කරන්න ඕන 10000ක්. සිංගල් සමාගම බැර කරන්න ඕන 10000. එහෙනම් තව ගිණුම් දෙකක් අපි හදන්න ඕන. මොනවද ඒ ගිණුම් දෙක? එකක් තමයි ලීබඩු. අනිත් එක තමයි සිංගල් සමාගම. හරි. මේ වැරදි නිවැරදි කරන්න කලින් අපි පොදු ජර්නලය තුළ ඒ නිවැරදි කිරීමට අදාළ දිස් සටහන තියන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම ගැනුම් ගිණුම බැර ණය හිමි පාලන ගිණුම හර ඒ සටහන තියමු. දැන් අපි ලියමු ණය හිමි පාලන ගිණුම හර වෙනවා 10000ක්. ගැනුම් ගිණුම බැර වෙනවා 10000ක්. සන්ලක්ෂය ලියා ගන්න. සිංගල් සමාගමෙන් ණයට ගැනුම් ලීබඩු 10000 ගැනුම් ජර්නලයේ සටහන් වීම නිවැරදි කිරීම. අපි ගිණුම් වලත් ඒක නිවැරදි කරගමු. ගැනුම් ගිණුම් මම 10000 බැල කරගන්නවා. ණය හිමි පාලන ගිණුම හර කරනවා 10000. මෙතන ලියන්නේ ගැනුම් ගිණුම. මෙතන ලියන්නේ ණය හිමි පාලන. හරි. ඊළඟ දිස් සටහන මොකද්ද? ඊළඟට අපි ලීබඩු ගිණුම 10000ක් හර කරලා සිංගල් සමාගම බැර කරනවා 10000. මෙතන ලියන්නේ අපි ලීබඩු ගිණුම කියලා. මෙතන ලියන්නේ සිංගල් සමාගම. එහෙනම් ඊක ගිණුම් වල සටහන් කරන්න කලින් අපි පොදු ජර්නලය නිවැරදි කරන්න ඕන. එහෙනම් පොදු ජර්නලය අපි ලියමු ලීබඩු ගිණුම හර වෙනවා 10000ක්. සිංගල් සමාගම බැර වෙනවා 10000. සන්ලක්ෂය ලියා ගන්න. සිංගල් සමාගමෙන් ලීබඩු ණයට ගැනුම් රුපියල් 10000 ගැනුම් ජර්නලයේ සටහන් වීමෙන් වූ වරද නිවැරදි කිරීම. හරි. එහෙනම් දැන් ගැනුම් ගිණුම නිවැරදි අගය ගත්තොත් අපිට ගැනුම් ගිණුම එන්නේ 8000යි. ණය හිමි පාලන ගිණුමෙත් එන්නේ 8000යි. ලීබඩු ගිණුමේ හර පැත්තේ එනවා 10000ක්. සිංගල් සමාගමේ බැර පැත්තේ එනවා 10000. එහෙනම් යටින් දාගන්න නිවැරදි ශේෂ පිරික්සම කියලා. නිවැරදි කරන ලද ශේෂ පිරික්සම ගැනුම් ගිණුම 8000යි. ණය හිමි පාලන බැර පැත්තේ 8000යි. ලීබඩු ගිණුම හර පැත්තේ 10000යි. සිංගල් සමාගම බැර පැත්තේ 10000යි. හරි. එහෙනම් බලන්න මේ වැරදක් සිද්ධ වුණාට ශේෂ පිරික්සම සමාන වෙනවා මේ. වරදක් වෙලා තියෙනවා. ශේෂ පිරික්සම සමානයි. හරි. ඒකයි අපි කියන්නේ ශේෂ පිරික්සමෙන් අනාවරණය නොවන වැරද්දක් කියලා. ශේෂ පිරික්සමෙන් අනාවරණය නොවන වැරද්දක් කියලා. පැහැදිලිද? right. හොඳයි. මම ඊළඟට යනවා එහෙනම් ශේෂ පිරික්සමෙන් අනාවරණය නොවන වැරදි වල තුන්වෙනි උදාහරණයට. හරි. දොළ පුතාලා දාගන්න අංක 3 කියලා දාලා
මෙන්න මේ විදිහට ලියමු. ලියන්න 3 යම් ගනුදෙනුවක වටිනාකම ගිණුම් වල වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් වීම. ගිණුම් වල වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් වීම. හරි? ඒකටත් මම ගන්නවා පුංචි උදාහරණයක්. හරි? මේ වගේ උදාහරණයක් ගන්නවා 2022 ජනවාරි මාසේ සම්පත්ගේ ව්‍යාපාරේ මෙන්න මේ ගැනුම් ජර්නලය තමයි මම ගන්න. හරි? මම ගන්න උදාහරණය තමයි මෙන්න මේ ගැනුම් ජර්නලයේ තියෙන එකතුව. මේ ගැනුම් ජර්නලයේ එකතුව තියෙනවා රුපියල් 8000ක්. මෙන්න මේ 8000 අපි හිතමු ගැනුම් ගිණුමට සහ නාහිමි පාලන ගිණුමට රුපියල් 9000ක් කියලා සටහන් වෙනවා. හරිද? ගැනුම් ජර්නලයේ එකතුව ගැනුම් ගිණුමට සහ නාහිමි පාලන ගිණුමට රුපියල් 9000ක් කියලා සටහන් වෙනවා. වැරදීමක්. ඒ වැරද්ද තමයි මම ගන්න. හරි? එහෙනම් අපි ලියාගමු දාන්න යටින් උදාහරණය කියලා දාලා ලියන්න 2022 ජනවාරි මාසේ සම්පත්ගේ ව්‍යාපාරේ ගැනුම් ජර්නලයේ එකතුව වෙන රුපියල් 8000 ගැනුම් ගිණුමට සහ නාහිමි පාලන ගිණුමට රුපියල් 9000ක් ලෙස සටහන් වී. ගැනුම් ගිණුමට අර කරලා තියෙන කීයද? 9000. නාහිමි පාලන ගිණුමට බැර කරලා තියෙන කීයක්ද? 9000. එහෙනම් මෙතන ලියලා තියෙන්න ඕන ණය හිමි පාලන ගිණුම. මෙතන ලියලා තියෙන්න ඕන ගැනුම් ගිණුම. හරිද? right. දැන් යාලා මේ ගනුදෙනුව විතරක් සලකලා අපි ශේෂ පිරික්සම බැලුවොත් ගැනුම් ගිණුම කියලා ශේෂ පිරික්සමේ එනවා රුපියල් 9000යි. නාහිමි පාලන කියලා ගිණුම කියලා ශේෂ පිරික්සමේ එනවා 9000. පැහැදිලිද? ශේෂ පිරික්සම මෙන්න මේ විදිහට තමයි. එතකොට ශේෂ පිරික්සමෙන් බැලුවොත් ශේෂ පිරික්සම සමාන. නේද? ශේෂ පිරික්සමෙන් වැරද්දක් වෙලා කියලා පේන්නේ නැහැ. මොකද ශේෂ පිරික්සම සමාන. ඒකයි අපි මේ වගේ වැරදි වලට කියන්නේ ශේෂ පිරික්සමෙන් අනාවරණය නොවන වැරදි. නමුත් වැරද්දක් තියෙනවා. වැරද්ද තමයි ගැනුම් ජර්නලයේ එකතුව රුපියල් 8000 ගැනුම් ගිණුමට සහ නාහිමි පාලන ගිණුම සටහන්ලා තියෙන 9000ක් කියලා. ඒ රුපියල් 1000ක් වැඩියෙන් සටහන්ලා තියෙනවා. හරි? දැන් මේ වගේ වැරද්දක් වුණාම අපි ඉස්සෙල්ලා මතක තියාගන්න මෙන්න මේ පොදු ජර්නලයේ නිවැරදි කිරීමේ දිස්ත්‍රික් සටහන තියන්න ඕන. ඊට පස්සේ ගිණුම් වල ඒ වැරද්ද නිවැරදි කරන්න ඕන. ඊට පස්සේ නිවැරදි ශේෂ පිරික්සම හදන්න ඕන. හරි? right. එහෙනම් නිවැරදි කිරීමේ දිස්ත්‍රික් සටහන මොකද්ද? ගැනුම් ගිණුම බැර 1000යි, නාහිමි පාලන ගිණුම හර 1000යි. right. එහෙනම් මම ලියනවා නාහිමි පාලන ගිණුම හර වෙනවා රුපියල් 1000. ඊට පස්සේ ගැනුම් ගිණුම බැර වෙනවා රුපියල් 1000ක්. ලියා ගන්න සන්ලක්ෂය. දැන් දුවල පුතාලා මේ ඔක්කොම දාගන්න ඕනේ උදාහරණයට යටින්. මේ ගැනුම් ජර්නලයයි මේ ගිණුම් දෙකයි ශේෂ පිරික්සම පොදු ජර්නලය. ඒ ඔක්කොම ඔයා පොතේ ලියා ගන්න ඕනේ නෝට් එක. හරි? right. එහෙනම් සන්ලක්ෂය ලියන්නේ ගැනුම් ජර්නලයේ එකතු රුපියල් 8000 ගැනුම් ගිණුමේ සහ නාහිමි පාලන ගිණුමේ රුපියල් 9000ක් ලෙස සටහන් වීමෙන් සිදු වූ වරද නිවැරදි කිරීම කියලා සන්ලක්ෂය ලියන්න ඕන. මේක අනිවාර්යෙන් ලියන්න මතක තියාගන්න. හරි? right. දැන් අපි ගිණුම් වල නිවැරදි කරමු. එතකොට නාහිමි පාලන ගිණුම හර කරනවා 1000. ගැනුම් ගිණුම බැර කරනවා 1000ක්. මෙතන ලියන්නේ මොකද්ද? ගැනුම් ගිණුම. මෙතන ලියන්නේ මොකද්ද? නාහිමි පාලන ගිණුම. දැන් නිවැරදි ශේෂ පිරික්සම හදන්න අපිට පුළුවන්. right. දැන් දුවල පුතාලා මෙතන යටින් දාගන්න නිවැරදි ශේෂ පිරික්සම කියලා දාලා ශේෂ පිරික්සම රෝල් කරගෙන ගැනුම් ගිණුම එතකොට ශේෂය කීයද එන්නේ? 9000න් 1000ක් අඩු වුණාම 8000. එතකොට නාහිමි පාලන ගිණුමෙත් කීයද එන්නේ? නාහිමි පාලන ගිණුම ශේෂය 8000. එහෙනම් නිවැරදි ශේෂ පිරික්සම අපිට හදලා පෙන්වන්න පුළුවන්. මම මේ ගනුදෙනුව විතරයි ගන්නෙ. එතකොට තමයි මේක වාට සරලව තේරෙන්නේ. එක ගනුදෙනුවක් කරා තමයි මේ වැරද්දක් නිවැරදි කරන විදිය වාට එකින් එක පෙන්නගෙන යන්නේ. හරි? ඊට පස්සේ අපි
මේ වගේ දැන් තියරි කොටස් ටික සාකච්ඡා කරලා ඉවරුනාම ඊළඟ දවසේ සම්පූර්ණ ප්‍රශ්න සාකච්ඡා කරන වෙනම වීඩියෝ එකක් කරනවා. හරි? රයිට්. ඊළඟට යමු අපි එහෙනම් 4 වෙනි වැරද්දට. දාගන්න අංක 4. දාලා ලියන්න. යම් ගනුදෙනුවක් වාර්තා කිරීමේදී සිදු වූ වරදක් තවත් වරදක් මගින් හිලව් වීම. අපි දැන් කතා කරන්නේ හිලව් දෝෂ. ඒකටත් අපි ගමු උදාහරණයක්. මම ගන්න උදාහරණය තමයි මේක. බලන්නකො. දැන් අපි හිතමු විදුලි වියදම් 5000ක් ගෙවලා මුදල් පාලන කිරීමේ 5000ක් කියලා සටහන් වෙනවා. විදුලි වියදම් කිරීමේ 3000ක් කියලා සටහන් වෙනවා. කියන්නේ 2000ක් හර සටහන අඩුවෙන් සටහන් වෙලා. ඒ වගේම තව වරදක් වෙනවා. ගැනුම් ජර්නල එකතුව 8000ක් ගැනුම් කිරීමේ හරියට සටහන් වෙලා ණය හිමි පාලන කිරීමේ 6000ක් කියලා සටහන් වෙනවා. ඒකට බැර පැත්ත 2000ක් අඩු. දැන් උඩ වැරද්දේ උනේ හර පැත්ත 2000ක් අඩු වුණා. යට වැරද්දේ උනේ දෙවෙනි ගණතුනේ උනේ බැර පැත්ත 2000ක් අඩු වුණා. හරි එහෙනම් දොළ පුතාලා මේක මේ ගණතුනුව මේ වැරදි දෙක පොතේ ලියා ගන්න. උදාහරණ කියලා දාලා ලියමු අපි. ලියන්න සම්පත්තියේ ව්‍යාපාරයේ 2022 ජනවාරි මාසයේ විදුලි වියදම් රුපියල් 5000ක් ගෙවීම මුදල් පාලන කිරීමේ නිවැරදිව සටහන් වී විදුලි වියදම් කිරීමේ 3000ක් ලෙස සටහන් වීම සහ ගැනුම් ජර්නලයේ එකතුව රුපියල් 8000 ගැනුම් කිරීමේ 8000ක් ලෙස සහ ණයහිමි පාලන කිරීමේ 6000ක් ලෙස සටහන් වී කියලා දාලා මේ ගිණුම් හතර දාගන්න. ඊට පස්සේ අපි හදමු ශේෂ පිරික්සුම. විදුලි වියදම් වල 3000යි මුදල් පාලන 5000යි ගැනුම් 8000යි ණයහිමි පාලන 6000යි. දැන් බලන්න 8යි 3යි 11යි 6යි 5යි 11යි. එහෙනම් ශේෂ පිරික්සුම දැන් හිලව් මෙතන වෙලා තියෙන්නේ එක වැරද්දක් තව වැරද්දකින් හිලව් වෙලා. ඒකයි හිලව් දෝෂ කියලා කියන්නේ. උඩ වෙච්ච වැරද්ද යට ගනුදෙනුවෙන් වෙච්ච වැරද්දේ නේද? වැරදි දෙකක් සිද්ධ වුණා. එක වැරද්දක් තමයි ශේෂ පිරික්සුමේ හර පැත්තට වෙන බලපෑම 2000ක් අඩු වෙලා තියෙනවා. අනිත් වැරද්ද බැර පැත්තට ශේෂ පිරික්සුමේ 2000ක් අඩු වෙලා තියෙනවා. ඒ වැරදි දෙක හිලව් වෙලා ගියේ. ඒ නිසා ශේෂ පිරික්සුම සමානයි. නේද? බැලුව බැලමට ශේෂ පිරික්සුම සමානයි. ඒ නිසා තමයි කියන්නේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරද්දක් කියන්නේ. ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න මේ වගේ වැරද්දක් නිවැරදි කරනකොට ඒ වැරදි දෙක වෙන වෙනම සලකලා තමයි නිවැරදි කරන්නේ. දැන් මේ වැරද්දේ උනේ විදුලි වියදම් 2000ක් අඩු වුණා. එහෙනම් විදුලි වියදම් ගිණුම 2000ක් හර ඒක දාන්න මතක තියාගන්න අවිනිශ්චිත ගිණුමට. නැතුව ණයහිමි පාලන ගිණුමට දාන්න බෑ. එහෙනම් අපි ලියමු පොදු ජර්නලේ විදුලි වියදම් ගිණුම හර වෙනවා 2000ක් අවිනිශ්චිත ගිණුම බැර වෙනවා 2000. ලියන්න සංලක්ෂය විදුලි වියදම් ගිණුමේ 2000ක් අඩුවෙන් සටහන් වීමෙන් වූ වරද නිවැරදි කිරීම. එතකොට ඊළඟ වරද කොහොමද නිවැරදි කරන්නේ? ණයහිමි පාලන ගිණුම 2000ක් බැර අවිනිශ්චිත ගිණුම හර 2000යි. එහෙනම් ලියනවා අවිනිශ්චිත ගිණුම හර 2000යි ණයහිමි පාලන බැර. ණයහිමි පාලන ගිණුම බැර 2000. ලියන්න සංලක්ෂය ණයහිමි පාලන ගිණුමේ 2000ක් අඩුවෙන් සටහන් වීම නිවැරදි කිරීම. එහෙනම් මේක විශේෂ වැරද්දක් මතක තියාගන්න හිලව් දෝෂ වෙන වෙනම සලකලා තමයි නිවැරදි කරන්නේ. හැබැයි එක් සටහනක් එතකොට අවිනිශ්චිත ගිණුමට යනවා. නමුත් අවිනිශ්චිත ගිණුම බලන්න 2000ක් බැර වෙලා 2000ක් හර වුණා. නේද? අවිනිශ්චිත ගිණුමට සමාන බලපෑමක් තියෙනවා. හරි? මේක විශේෂ කාරණයක් හොඳට මතක තියාගන්න. හරි. එවනම් අපි දැන් ගිණුම් වල නිවැරදි කරමු. විදුලි වියදම් හර 2000යි අවිනිශ්චිත ගිණුම තමයි බැරවුනේ. නේද? අවිනිශ්චිත ගිණුම මම රෝල් කරන්නේ නැහැ. ඊළඟ එකේ උනේ අවිනිශ්චිත හර වුණා ණයහිමි පාලන 2000ක් බැරවුණා. නේද? මෙතන ලියන්න අවිනිශ්චිත ගිණුම. දැන් අපි රෝල් කරගමු නිවැරදි ශේෂ පිරික්සුම. නිවැරදි කරන ලද ශේෂ පිරික්සුම. ඒකේ දාගන්න එනවා විදුලි වියදම් 5000යි මුදල් පාලන බැර පැත්තේ 5000යි
ගැනුම් ගිණුම හර පැත්තේ 8000යි නාහිම් පාලන බැර පැත්තේ 8000යි. දැන් කොහොමද මේක ලාභයට බලපාන්නේ? විදුලි වියදම් 2000කින් වැඩි වුණා. නාහිම් පාලන ගිණුම 2000කින් වැඩි වුණා. නාහිම් පාලන කියන්නේ වගකීම් ගිණුමක්. එහෙනම් ලාභයට බලපාන්නේ නැහැ. මේ ගිණුම් දෙකනේ නිවැරදි උනේ. විදුලි වියදම් 2000කින් වැඩි වුණා. විදුලි වියදම් 2000කින් වැඩි වෙනවා කියන්නේ ලාභය 2000කින් අඩු වෙනවා. එහෙනම් ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයට කොහොමද යන්නේ? විදුලි වියදම් නිවැරදි කිරීම කියලා 2000 ලාභයෙන් අඩු කරලා පෙන්නන්න. පැහැදිලිද? රයිට්. මම යනවා පස්වෙනි වැරද්දට. දොළ පුතාලා දාගන්න අංක 5 දාලා ලියන්න මෙන්න මෙහෙම. ගනුදෙනුවකට අදාළ දිත්ත සටහන ගිණුම් වල දෙවරක් සටහන් වීම. ගනුදෙනුවකට අදාළ දිත්ත සටහන ගිණුම් වල දෙවරක් සටහන් වීම. කියලා දාන්න යටින් උදාහරණය අපි ගමු මෙහෙම උදාහරණයක්. සම්පත්ගේ ව්‍යාපාරය 2022 ජනවාරි මාසේ මෙන්න මේ ගැනුම් ජර්නල් එකතුව ගැනුම් ගිණුමේ සහ නාහිම් පාලන ගිණුමේ දෙවතාවක් සටහන් වෙනවා. හරි? අපේ ගනුදෙනුව අපි ගත්ත වැරද්ද ඒකනේ. ගනුදෙනුවට අදාළ දිත්ත සටහන ගිණුම් වල දෙවරක් සටහන් වේ. හරි. දැන් ගැනුම් ජර්නල් එකතුව එකපාරනේ සටහන් වෙන්න ඕන. හරි. අපි ගන්න වැරද්ද තමයි දෙවතාවක් සටහන් වුණා ගිණුම් දෙකේ. වැඩියන්නේ නම් උදාහරණය කියලා දාලා සම්පත්ගේ ව්‍යාපාරය 2022 ජනවාරි මාසේ ගැනුම් ජර්නල් එකතුව රුපියල් 8000 ගැනුම් ගිණුමේ සහ නාහිම් පාලන ගිණුමේ දෙවතාවක් සටහන් වීම. කියලා ගැනුම් ජර්නලේ දාගන්න මේ විදිහට PQR ඊට පස්සේ යටින් රෝල් කරගන්න ගැනුම් ගිණුමයි නාහිම් පාලන ගිණුමයි ඊට පස්සේ ශේෂ පිරික්සම පොදු ජර්නලය. එතකොට මෙයාලා ගැනුම් ජර්නලයට 8000 ඒවා දෙපාරක් දාලා තියෙනවා. නාහිම් පාලන ගිණුමටත් 8000 ඒවා දෙපාරක් දාලා තියෙනවා. හරි? එතකොට ගැනුම් ගිණුමේ දැන් ශේෂ එනවා 16000ක් නාහිම් පාලන ගිණුමේ 16000යි. එහෙනම් ශේෂ පිරික්සම හර පැත්තක් 16000යි බැර පැත්තක් 16000යි. එහෙනම් ශේෂ පිරික්සමෙන් මේ වැරද්ද පේනවද? කියන්නේ ශේෂ පිරික්සම අසමාන වෙලා නැහැ. නේ? ශේෂ පිරික්සම සමානයි. අසමාන වුණොත් නේ අපිට එකපාරට පේන්නේ මෙතන වැරද්දක් වෙලා කියලා. ශේෂ පිරික්සම සමාන වුණොත් අපිට එකපාරට පේන්නේ නැහැ. වරදක් තියෙනවද කියලා. නමුත් වරදක් වෙලා තියෙනවා. ඒකයි අපි කියන්නේ ශේෂ පිරික්සමෙන් අනාවරණය නොවන වැරද්දක් කියලා. රයිට්. දැන් මේ වැරද්ද නිවැරදි කරන්නේ අදාළ ගිණුම් දෙකේම. නේද? එහෙනම් කියන්න බලන්න ගැනුම් ගිණුම බැර 8000යි නාහිම් පාලන ගිණුම හර 8000යි. එහෙනම් මෙතන අපි ලියනවා පොදු ජර්නලේ නාහිමි පාලන ගිණුම හර 8000. ගැනුම් ගිණුම බැර 8000යි සංලක්ෂය ලියා ගන්න. ගැනුම් ජර්නලයේ එකතුව ගැනුම් ගිණුමට සහ නාහිම් පාලන ගිණුමට දෙවතාවක් සටහන් වීමෙන් සිදු වූ වරද නිවැරදි කිරීම. රයිට්. ඊට පස්සේ අදාළ ගිණුම් වලත් අපි නිවැරදි කරන්න ඕන. ගැනුම් ගිණුම බැර 8000යි නාහිම් පාලන ගිණුම හර 8000යි. මෙතන ලියන්නේ ගැනුම් ගිණුම. මෙතන ලියනවා නාහිමි පාලන. පැහැදිලිද? දැන් ගැනුම් ගිණුම ශේෂ කරොත් ශේෂය එන්නේ 8000යි. නාහිම් පාලන ගිණුම බැලන්ස් කරොත් එන්නේ 8000යි. නේද? එහෙනම් රෝල් කරගන්න නිවැරදි ශේෂ පිරික්සම මෙතන යටින් නිවැරදි ශේෂ පිරික්සම කියලා රෝල් කරගෙන දාන්න ගැනුම් ගිණුම 8000යි නාහිම් පාලන ගිණුම බැර පැත්තේ 8000. ඒක තමයි නිවැරදි ශේෂ පිරික්සම. හරිද? රයිට්. එතකොට දැන් මම මේකෙදි කියලා දෙන්නම් මේක ලාභයට කොහොමද බලපාන්නේ කියලා. නේද? ලාභයට කොහොමද බලපාන්නේ? දැන් ගැනුම් ගිණුමේ තිබ්බේ 16000. ගැනුම් ගිණුමේ තිබ්බේ 16000. දැන් මෙයාලා ලාභය හොයලා තියෙනවා නම් ගැනුම් කියලා අරන් තියෙන්නේ 16000. දැන් නිවැරදි කරාට පස්සේ අපිට ආවේ ගැනුම් කියලා 8000 නෙන්න ඕන. කියන්නේ හරි වටිනාකම තමයි 8000. නමුත් මෙයාලා මේ 16000 අරගෙන ලාභය හොයලා තියෙනවා නම් ගැනුම් කියන වියදම වැඩි. කියන්නේ ලාභය අඩුයි. නේද? ලාභය අඩුයි. එහෙනම් මේක නිවැරදි කරාට පස්සේ ගැනුම් කියන වියදම අඩු වුණා. ගැනුම් කියන වියදම අඩු වෙද්දී ලාභය වැඩි වෙනවා. එහෙනම් ලාභය නිවැරදි කරන ප්‍රකාශනයේ ඒක අපි එකතු කරන්න ඕන. ගැනුම් නිවැරදි කිරීම කියලා රුපියල් 8000ක් දාන්න ඕන. කියන්නේ ලාභය වැඩි වෙයි.
ගැනුම් කියන වියදම අඩු වෙද්දී ලාභය වැඩි වෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට මතක තියාගන්න ඒ වගේම ලාභය නිවැරදි කරන්න එහෙනම් බලපාන ආදායම් සහ වියදම් පමණයි. ආදායම් ගිණුමක් හරි වියදම් ගිණුමක් හරි වෙනස් වෙද්දී ඒ වෙනස් වීම අනිවාර්යෙන් ලාභය නිවැරදි කරන්න බලපානවා. කෙටුම්පත් ලාභය දීලා තියෙනවා නම් ව්‍යාපාරයක නේද? ඒ ලාභය අනිවාර්යෙන් නිවැරදි කරන්න කියලා අපිට ගානේ ඉල්ලනවා. හරි? රයිට්. එහෙනම් අපි ඊළඟට යමු. දැන් ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි අපි 5ක් සාකච්ඡා කරා. නේද? එහෙනම් ඊළඟට අපි සාකච්ඡා කරන්න ඕන ශේෂ පිරික්සුමේ අනාවරණය වන වැරදි 5ක් උදාහරණ 5ක් අරගෙන අපි සාකච්ඡා කරමු. එහෙනම් දොළ පුතා සියලු පොතේ ලියාගෙන මාතෘකාව ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි. ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි. දොළ පුතාලා ඉස්සෙල්ලාම දාගන්න සම්පත්ගේ ව්‍යාපාරය එහෙනම් 2022 ජනවාරි මාසයේ විකුණුම් ජර්නල්. හරි? විකුණුම් ජර්නලේ දාගන්න. එහෙනම් විකුණුම් ජර්නලේ ඉන්නව ණයගැතියෝ A, B සහ C. අපි හිතමු ජනවාරි මාසේ Aට වික්කා ණයට විකුණුම් 1000යි, Bට ණයට විකුණුම් 2000යි, Cට ණයට විකුණුම් 3000යි. එහෙනම් විකුණුම් ජර්නලේ එකතු වෙනවා 6000ක් කියලා. හරිද? රයිට්. දැන් අපි වැරදි 5ක් ගමු. හරි? පළවෙනි වැරද්ද තමයි මම ගන්නවා පළවෙනි වැරද්ද. රයිට්. දොළ පුතාලා දාන්න අංක 1 කියලා දාලා මම කියන ගනුදෙනුව ලියා ගන්න. මේ ටික ලියන්න එපා. මම මෙන්න මෙතන ගනුදෙනුවක් කියනවා. අන්න ඒ ගනුදෙනුව මෙතන ලියා ගන්න. හරි? රයිට්. පළවෙනි වැරද්ද තමයි මම ගන්නේ. ලියන්න මෙහෙම. විකුණුම් ජර්නලයේ එකතුව විකුණුම් ජර්නලයේ එකතුව විකුණුම් ජර්නලයේ එකතුව විකුණුම් ගිණුමට විකුණුම් ගිණුමේ නිවැරදිව සටහන් කර ණයගැති පාලන ගිණුමේ රුපියල් 5000ක් ලෙස සටහන් වේ. හරි? විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 6000 විකුණුම් ගිණුමේ රුපියල් 6000ක් ලෙස සටහන් වී ණයගැති පාලන ගිණුමේ රුපියල් 5000ක් ලෙස සටහන් වේ. ඔන්න ඕක තමයි මම ගත්ත පළවෙනි වැරද්ද. රයිට්. එහෙනම් විකුණුම් ගිණුමේ සටහන් වෙලා තියෙන්නේ කීයද? 6000යි. එහෙනම් විකුණුම් ගිණුම 6000ක් බැර ණයගැති පාලන ගිණුමට යාලා හර කරලා තියෙන්නේ 5000යි. නේද? එහෙනම් මෙතන ලියන්නේ ණයගැති පාලන. මෙතන ලියන්නේ විකුණුම් ගිණුම. පැහැදිලිද? වැරද්ද? විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 6000 විකුණුම් ගිණුමේ නිවැරදිව සටහන් වෙලා ණයගැති පාලන ගිණුමේ සටහන් වෙලා තියෙන්නේ 5000යි කියලා. දැන් දොළ පුතාලා මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ විකුණුම් ජර්නලයේ එකතුවේ කොහොමද දිස් සටහන තියන්නේ කියලා. කොහොමද දිස් සටහන තියන්නේ? ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. හරිද? එහෙනම් හර කරලා තියෙනවා 5000ක් බැර කරලා තියෙන 6000. මේක ගිණුම් කරණයේදී සිද්ධ වෙච්ච වැරද්දක්. රයිට්. එතකොට විකුණුම් ගිණුම තුලනය කරොත් විකුණුම් ගිණුමේ එන්නේ එහෙනම් 6000යි. ඒ 6000 ගෙනල්ලා අපි දානවා ශේෂ පිරික්සුමේ බැර පැත්ත. හරි? මම තුලනය කරන්නේ නැහැ. දොළ පුතාලා වුණනම් තුලනය කරලා පෙන්නන්න. ණයගැති පාලන ගිණුම තුලනය කරොත් එන්නේ හර පැත්තෙන් ශේෂය එනවා 5000. පැහැදිලිද? ණයගැති පාලන ගිණුම තුලනය කරොත් ශේෂය එන්නේ 5000ක්. විකුණුම් ගිණුම තුලනය කරොත් එන්නේ 6000. දැන් ශේෂ පිරික්සුම අපි මේක තනි ගනුදෙනුවක් තමයි අරන් සාකච්ඡා කරන්නේ. හරි? ගනුදෙනුවට අරගෙන තමයි මම දොළ පුතාලට මේ වැරදි නිවැරදි කරන ආකාරය පෙන්නන්නේ. හරි? එතකොට තමයි මෙයාට මේ පාඩම තේරුම් ගන්න ලේසි. දැන් අපි හිතමු මේ ගනුදෙනුව විතරයි. හරි? මේ ව්‍යාපාරයේ තියෙන මේ ගනුදෙනුව විතරයි කියලා හිතන්නේ.
දැන් බලන්න ශේෂ පිරික්සුම බැලන්ස් කරොත් ශේෂ පිරික්සුමේ බැර පැත්තේ තියෙනවා 6000ක් නේද? හර පැත්තේ තියෙන්නේ 5000. එහෙනම් වෙනස කීයක් එනවද? වෙනස එනවා 1000ක්. අන්න ඒ වෙනස දාලා අපි හදනවා ගිණුමක්. ඒකට තමයි කියන්නේ අවිනිශ්චිත ගිණුම. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න මේ වැරද්ද ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරද්දක් කියලා තමයි කියන්නේ. මේ වැරද්දට අපි කියන්නේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරද්ද. හරි? ඒ කියන්නේ ශේෂ පිරික්සුම බැලන්ස් වුණේ නැහැ. නේද? ශේෂ පිරික්සුම බැලන්ස් වුණේ නැති නිසා අපි මේ වෙනස දැම්මා අවිනිශ්චිත කියලා ගිණුමකට. පැහැදිලිද? දැන් අවිනිශ්චිත ගිණුම කොහොමද ඇති වෙන්නේ කියලා? හරි? රයිට්. එතකොට එහෙනම් අවිනිශ්චිත ගිණුමක් ඇති වෙනවා රුපියල් 1000ක්. මේ බලන්න. ඒක මම දා ගන්නවා ශේෂය කියලා. අවිනිශ්චිත ගිණුමේ ශේෂය රුපියල් 1000යි. හරි? ඔන්න දැන් වැරද්දක් මම ගත්තා. ඒ වැරද්ද නිසා ඒ වැරද්ද ගිණුම් වලට ගිහිලා තියෙන ආකාරය පෙන්නුවා. ඊට පස්සේ ගිණුම් තුලනය කරලා ශේෂ පිරික්සුම හදපුවාම ශේෂ පිරික්සුමට ඒක සමානතාවයට බලපානවා කියලා දුරතාවලට පෙන්නුවා. නේද? එතකොට අවිනිශ්චිත ගිණුමක් ඇති වුණා රුපියල් 1000ක ලෙජරේ. ඔන්න වැරද්දක් වුණාම වෙන වැඩේ තමයි මම පෙන්නුවේ. තාම අපි එක වැරද්දයි ගත්තේ. දැන් මේ වැරද්ද අපි කොහොමද නිවැරදි කරන්නේ? මේ වැරද්ද නිවැරදි කරන්නේ මතක තියාගන්න පොදු ජර්නලය තුළ අපි මේ වැරද්ද නිවැරදි කිරීමේ දිත්ත සටහන තියන්න. කොහෙද අපි දිත්ත සටහන තියන්නේ වැරද්ද නිවැරදි කිරීමේ පොදු ජර්නලය තුළ. දැන් දෝල පුතාලා කියන්න බලන්න මේ වැරද්ද කොහොමද අපි නිවැරදි කරන්නේ? දැන් විකුණුම් ගිණුමට 6000ක් බැර කරපු එක හරි. ණයගැති පාලන ගිණුම 5000ක් තමයි හර කරලා තියෙන්නේ. නේද? හරි. එහෙනම් කොහොමද අපි නිවැරදි කරන්නේ? ණයගැති පාලන ගිණුම අපි හර කරන්න ඕන 1000ක්, අවිනිශ්චිත ගිණුම බැර කරන්න ඕන 1000ක්. පැහැදිලිද? එහෙනම් මේ වැරද්ද නිවැරදි කරාම අවිනිශ්චිත ගිණුමේ ශේෂය මොකද වෙන්නේ? අහෝසි වෙලා යනවා. එහෙනම් ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි නේද? නිවැරදි කරාම අවිනිශ්චිත ගිණුමේ ශේෂය අයින් වෙලා යන්න ඕන. ඉවත් වෙලා යන්න ඕන. හරි? හැබැයි මේ වැරද්ද නිවැරදි කරන්න කලින් පොදු ජර්නලය තුල තමයි දිත්ත සටහන තියන්නේ. ඒ කියන්නේ ජර්නල් වවුචර් එකක් පිළියෙල කරලා ඒකේ දිත්ත සටහන තියෙනවා වැරද්ද නිවැරදි කිරීම. හරි. එහෙනම් දිත්ත සටහන කියන්න බලන්න. මම කෙටියෙන් ලියන්නම්. ණයගැති පාලන ගිණුම. ණයගැති පාලන ගිණුම හර කරනවා රුපියල් 1000යි. අවිනිශ්චිත ගිණුම බැර කරනවා රුපියල් 1000. දොළපු දාලා සංලක්ෂයත් ලියා ගන්න. සංලක්ෂය කොහොමද ලියන්නේ? සංලක්ෂය අපි ලියන්න ඕන විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 1000ක් අඩුවෙන් ණයගැති පාලන ගිණුමේ සටහන් වීමේ සිදු වූ වරද නිවැරදි කෙරේ. පැහැදිලිද? right. දැන් තමයි අපි ගිණුම් වල සටහන් කරන්නේ ණයගැති පාලන ගිණුම එහෙනම් හර කරනවා 1000ක්. මොකක් කියලාද? අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම 1000ක් බැර කරනවා මොකක් කියලාද? ණයගැති පාලන ගිණුම. හරි? ණයගැති පාලන ගිණුම. දැන් බලන්න වැරද්ද නිවැරදි කරාට පස්සේ අවිනිශ්චිත ගිණුමේ දැන් ශේෂයක් නැහැ. ණයගැති පාලන ගිණුම දැන් නිවැරදි නේද? 5000යි 1000යි 6000යි. විකුණුම් ගිණුමත් කොහොමත් නිවැරදි. විකුණුම් ගිණුම් බැර වෙලා තියෙනවා 6000. නේද? එහෙනම් දැන් නිවැරදි ශේෂ පිරික්සුම හැදුවොත් නිවැරදි ශේෂ පිරික්සුමේ අපිට පෙන්වන්න පුළුවන් විකුණුම් ගිණුමේ ශේෂය 6000යි. ණයගැති පාලන ගිණුමේ ශේෂය 6000යි. අවිනිශ්චිත ගිණුමක් දැන් නැහැ. නේද? එහෙනම් මේ වැරදි සහිත ශේෂ පිරික්සුම තමයි මේ තියෙන්නේ. අපිට ඕනනම් හදන්න පුළුවන් මතක තියාගන්න වැරදි නිවැරදි කිරීමෙන් පසු ශේෂ පිරික්සුමක් හදන්න පුළුවන්. ඉතින් දොළ පුතාලා ඕන්න යටින් දාගන්න වැරදි නිවැරදි කර පසු ශේෂ පිරික්සුම කියලා විකුණුම් ගිණුම කියලා දාගන්න 6000යි. ණයගැති පාලන ගිණුම කියලා දාගන්න අර පැත්ත 6000යි. පැහැදිලිද? ඔන්න මං ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන එක වැරද්දක් තමයි මේ සාකච්ඡා කරේ. පළවෙනි වැරද්ද. හරි?
ඊළඟට මම ගන්නවා තවත් වැරද්දක්. හරිද? දොළ පුතා ලියන්න අංක 2 කියලා දාලා මෙන්න මේ උදාහරණය ලියා ගන්න. right. අපි ගමු මේ වගේ වැරද්දක්. ලියන්න විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 6000 විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 6000 ණයගැති පාලන ගිණුමේ පමණක් සටහන් වීම. විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 6000 ණයගැති පාලන ගිණුමේ පමණක් සටහන් වීම. එහෙනම් මම ගත්ත දෙවෙනි වැරද්ද තමයි ඒක. හරි? මම ගත්ත දෙවෙනි වැරද්ද තමයි විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 6000 ණයගැති පාලන ගිණුමේ පමණක් සටහන් වීම. ණයගැති පාලන ගිණුමේ පමණක් සටහන් වීම. right. ඔන්න අපි ගත්ත දෙවෙනි වැරද්ද. දොළ පුතාලා මතක තියාගන්න අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි. හරි? දැන් බලන්න ණයගැති පාලන ගිණුමේ විතරක් සටහන් වුණාම මොකද වෙන්නේ? එහෙනම් ණයගැති පාලන ගිණුම 6000 කර කරලා තියෙනවා. විකුණුම් ගිණුම බැර කරලා නැහැ. පැහැදිලිද? ඒක තමයි අපි ගත්ත වැරද්ද. එක් සටහනක් පමණයි තියලා තියෙන්නේ. දැන් ගිණුම්කරණය කියන්නේ ද්විත්ව සටහන්. මූල ධර්මයේ තමයි තියෙන්නේ. නේද? හැම වෙලාවෙම ද්විත්ව සටහනක් තියන්න ඕන. යම් ගිණුමකට හර කරොත් ඊට සමාන වටිනාකමක් තවත් ගිණුමකට බැර කරන්න ඕන. දැන් එක සටහනයි තියලා තියෙන්නේ. එහෙනම් දැන් අපි හිතමු මේ ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම හැදුවොත් ණයගැති පාලන ගිණුම කියලා හර පැත්තේ තියෙනවා ශේෂ පිරික්සුමේ 6000. නේද? විකුණුම් ගිණුම කියලා විකුණුම් ගිණුමේ ශේෂයක් නැහැ. නේද? විකුණුම් ගිණුමේ ශේෂයක් නැහැ. විකුණුම් ගිණුමේ ශේෂයක් තියනවද? නැහැ. එහෙනම් ශේෂ පිරික්සුමේ හර පැත්ත වැඩි දැන්. නේද? එහෙනම් වෙනසක් එනවා බැර පැත්තෙන්. ඒ වෙනස දානවා මම අවිනිශ්චිත ගිණුමට. හරි? ඒ වෙනස දානවා මම අවිනිශ්චිත ගිණුමට. දැන් අවිනිශ්චිත ගිණුමේ ශේෂය එන්නේ මොන පැත්තෙන්ද? දැන් අවිනිශ්චිත ගිණුමේ ශේෂය එන්නේ බැර පැත්තෙන්. නේද? දැන් අවිනිශ්චිත ගිණුමේ ශේෂය එන්නේ බැර පැත්තෙන්. හරි. මම දාගන්නවා අවිනිශ්චිත ගිණුමේ ශේෂය. රුපියල් 6000. දැන් වැරද්ද වුණාට පස්සේ එන අවිනිශ්චිත ගිණුම ඇති වෙන ආකාරය දැන් හොඳට දොළ පුතාලට තේරෙන්න ඕන. හරි? අපි එකින් එක වැරදි අරන් බලමු. හරි? එකින් එක වැරදි අරන් මේක සරලව තේරුම් ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ පාඩම අල්ල ගන්න පුළුවන්. හරි? මම සරල උදාහරණ කීපයක් අරන් තමයි මේ සාකච්ඡා කරන්නේ. හරි? right. දැන් මේ වැරද්ද කොහොමද අපි පොදු ජර්නලය තුල නිවැරදි කරන්නේ? මේ වැරද්ද අපි පොදු ජර්නලය තුල නිවැරදි කරන්න ඕන. කියන්න බලන්න. පොදු ජර්නලය තුල කොහොමද අපි නිවැරදි කරන්නේ? හරි දැන් ලේසිනේ. දැන් ණයගැති පාලන ගිණුම හරි. වැරද්ද තියෙන්නේ මෙන්න මෙතන. එහෙනම් කොහොමද නිවැරදි කරන්නේ? අවිනිශ්චිත ගිණුම හර 6000යි. විකුණුම් ගිණුම බැර 6000යි. පැහැදිලිද? right. නිවැරදි කරන්න කලින් ගිණුම් වල නිවැරදි කරන්න කලින් කොහෙද අපි සටහන් කරන්න ඕන? පොදු ජර්නලෙ. නේද? වැරද්ද නිවැරදි කරන්න කලින් කොහෙද සටහන් කරන්න ඕන? පොදු ජර්නල. right. එහෙනම් මම සටහන් කරනවා අවිනිශ්චිත ගිණුම හර. අවිනිශ්චිත ගිණුම හර 6000යි. විකුණුම් ගිණුම බැර 6000. දොළ පුතා ලියා ගන්න සංලක්ෂය ලියා ගන්න. විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 6000 ණයගැති පාලන ගිණුමට පමණක් හර කිරීම නිසා සිදු වූ වරද නිවැරදි කිරීම. හරි? ණයගැති පාලන ගිණුමට පමණක් හර කිරීම නිසා සිදු වූ වරද නිවැරදි කිරීම. හරි? දැන් අපි ගනුදෙනු මේ වෙනකොට දෙකක් සාකච්ඡා කරා. නේද? එක අපි නිවැරදි කරලත් පෙන්නමු. විකුණුම් ගිණුම බැර කරන්න ඕන 6000ක් අවිනිශ්චිත ගිණුම.
එහෙනම් අවිනිශ්චිත ගිණුම හර කරන්න ඕන 6000ක් විකුණුම් ගිණුම කියලා. දැන් එහෙනම් අවිනිශ්චිත ගිණුමේ ශේෂය අහෝසි වෙලා යනවා නේද? ණයගැති පාලන ගිණුම 6000යි විකුණුම් ගිණුමත් 6000යි. ඉතින් දෙවොල පුතාලා යටින් දාගන්න නිවැරදි ශේෂ පිරික්සුම විකුණුම් ගිණුම කියලා බැර පැත්තේ 6000යි ණයගැති පාලන ගිණුම කියලා හර පැත්තේ 6000යි. right. දැන් අපි වැරදි දෙකක් සාකච්ඡා කරා. නේද? වැරදි දෙකක් සාකච්ඡා කරා. ඒ වැරදි දෙක මම පෙන්නන්නම් මේ ලාභයට කොහොමද බලපාන්නේ කියලා. දැන් පළවෙනි වැරද්ද අපි සාකච්ඡා කරේ විකුණුම් ජර්නලයේ එකතුව 6000 විකුණුම් ගිණුම 6000ක් බැර ණයගැති පාලන ගිණුම 5000ක් හර කියලා. නේද? අපේ පළවෙනි වැරද්ද මතකද? විකුණුම් ගිණුම 6000ක් බැර ණයගැති පාලන ගිණුම හර 5000. එහෙනම් වැරද්ද වෙලා තිබ්බේ කොහෙද? ණයගැති පාලන ගිණුමේ තමයි වැරද්ද වෙලා තිබ්බේ. ණයගැති පාලන ගිණුම කියන්නේ මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්. නේද? එහෙනම් වත්කමක අගය අඩුවෙන් තමයි සටහන් වෙලා තිබ්බේ. එතකොට ලාභයට බලපාන මතක තියාගන්න ආදායම් සහ වියදම් පමණයි. දැන් ආදායම් ගිණුම පළවෙනි ගනුදෙනුව මම මේ සාකච්ඡා කරන්නේ අපේ පළවෙනි ගනුදෙනුව. පළවෙනි ගනුදෙනුවේදී විකුණුම් ගිණුමේ නිවැරදිව සටහන් වෙලා තිබ්බ 6000. නේද? ඒ කියන්නේ ආදායම නිවැරදිව සටහන් වෙලා තිබ්බා. වත්කම තමයි ණයගැති පාලන ගිණුම තමයි වැරද්ද වෙලා තියෙන්නේ. කියන්නේ වත්කමක් අඩුවෙන් අගේ සටහන් වෙලා. එහෙනම් පළවෙනි වැරද්දේදී පළවෙනි ගනුදෙනුවේදී ලාභයට ඒක බලපාන්නේ නැහැ. මොකද ආදායම නිවැරදිව සටහන් වෙලා තිබ්බා. පැහැදිලිද? right. දැන් අපි ගමු දෙවෙනි වැරද්ද. දෙවෙනි වැරද්ද මොකද්ද? ණයගැති පාලන ගිණුම 6000ක් හර කරලා විකුණුම් ගිණුම එක සටහන් වෙලා තිබ්බේ නැහැ. මතකද දෙවෙනි වැරද්ද? විකුණුම් ගිණුම එක සටහන් වෙලා තිබ්බේ නැහැ. එහෙනම් විකුණුම් ගිණුම කියන්නේ ආදායම් ගිණුමක්. නේද? විකුණුම් ගිණුම කියන්නේ ආදායම් ගිණුමක්. ආදායම් ගිණුමේ 6000ක් අඩුවෙන් තමයි එතකොට තිබ්බේ. නැත්නම් ආදායම් ගිණුමේ 6000ක් සටහන් වෙලා නැහැ. දැන් ඒක ලාභයට බලපාන. නේද? ඒක නිවැරදි කරද්දී එහෙනම් ලාභයත් නිවැරදි කරන්න ඕන. කොහොමද ලාභය නිවැරදි වෙන්නේ? දැන් ආදායම් 6000කින් වැඩි වුණා. නේ? මේ වැරද්ද නිවැරදි කරනකොට අවිනිශ්චිත ගිණුම හර 6000යි විකුණුම් ගිණුම බැර 6000. එහෙනම් ලාභය නිවැරදි වෙනවා. ආදායම් වැඩි වෙනකොට ලාභය මොකද වෙන්නේ? ලාභය වැඩි වෙනවා. හරි මම එහෙනම් දාගන්නවා විකුණුම් කියලා. ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙනවා 6000ක්. පැහැදිලි. එහෙනම් නිවැරදි ලාභය කීයද? ඒ වැරද්ද විතරක් වෙලා තියෙනවා නම් නිවැරදි ලාභය 6500. right. මම යනවා තුන්වෙනි වැරද්දට. දෙවොල පුතා ලියා ගන්න අංක 3 කියලා දාලා තුන්වෙනි වැරද්ද. තුන්වෙනි වැරද්ද අපි ගමු මේ වගේ වැරද්දක්. ලියන්න ණයගැති පාලන ගිණුම තොලනය කිරීමේදී ණයගැති පාලන ගිණුම තොලනය කිරීමේදී රුපියල් 1000ක් අඩුවෙන් සටහන් වේ. ණයගැති පාලන ගිණුම තොලනය කිරීමේදී රුපියල් 1000ක් අඩුවෙන් සටහන් වේ. right. දැන් අපි ගමු විකුණුම් ජර්නලයේ එකතුව 6000යි. එහෙනම් විකුණුම් ගිණුම බැර 6000යි. ණයගැති පාලන ගිණුම හර 6000යි. මෙතන ලියන්නේ මොකද්ද? විකුණුම් ගිණුම. මෙතන ලියන්නේ ණයගැති පාලන. නේද? දැන් බලන්න ණයගැති පාලන ගිණුම තොලනය කරද්දී 1000ක් අඩුවෙන් සටහන් වෙලා. right. එහෙනම් ණයගැති පාලන ගිණුමේ හර පැත්තේ 6000යි. නේද? එහෙනම් තොලනය කරද්දී මෙයාලා පාගේ ශේෂය කියලා 1000ක් අඩුවෙන් සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ 5000ක්. නේද? 1000ක් අඩුවෙන්. දැන් ණයගැති පාලන ගිණුමේ ඊගේ ශේෂය එන්නේ එහෙනම් 5000යි කියලා. පැහැදිලිද? එහෙනම් ශේෂ පිරික්සුමට ණයගැති පාලන කියලා යන්නේ ශේෂ පිරික්සුමට යන්නේ 5000යි. හැබැයි විකුණුම් ගිණුමට
විකුණුම් ගිණුම නිවැරදි නිසා විකුණුම් ගිණුම අපි හිතමු තොලනය කරද්දී වැරද්දක් වෙලා නැහැ. එහෙනම් විකුණුම් ගිණුම කියලා යන්නේ 6000. පැහැදිලිද? රයිට්. එහෙනම් ශේෂ පිරික්සමේ සමානතාවයට ඒක බලපානවා. එහෙනම් අපි වෙනස දානවා අවිනිශ්චිත ගිණුමට. වෙනස දාන්නේ කොහෙටද? අවිනිශ්චිත ගිණුමට. එහෙනම් අවිනිශ්චිත ගිණුමේ රුපියල් 1000ක ශේෂයක් ඇති වෙනවා. අවිනිශ්චිත ගිණුමේ රුපියල් 1000ක ශේෂයක් ඇති වෙනවා. මම දා ගන්නවා ශේෂය රුපියල් 1000. රයිට්. වැරද්ද තේරුණාද? දැන් කොහොමද අපි මේ වැරද්ද නිවැරදි කරන්නේ? මේ වැරද්ද කොහොමද අපි නිවැරදි කරන්නේ? කියන්න බලන්න. නායක ඇති පාලන ගිණුම එනම් 1000ක් හර අවිනිශ්චිත ගිණුම 1000ක් බැර. නේද? right. අපි ලියමු එහෙනම් පොදු ජනලේ නායක ඇති පාලන. නායක ඇති පාලන හර 1000යි අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 1000. right. ලියා ගන්න සංලක්ෂය ලියා ගන්න. නායක ඇති පාලන ගිණුම තුලනය කිරීමේදී රුපියල් 1000ක් අඩුවෙන් සටහන් වීම නිවැරදි කිරීම. රුපියල් 1000ක් අඩුවෙන් සටහන් වීම නිවැරදි කිරීම. මම මේ එකින් එක ගණන් අරන් පෙන්නන්නේ. එතකොට තමයි දෝල පුතාවල මේක අල්ලගන්න ලේසි. ඒ වැරද්දක් වුණාම ඒ වැරද්ද ගිණුම් වල කොහොමද සටහන් වෙලා තියෙන්නේ? ඒ නිසා ශේෂ පිරික්සමට කොහොමද බලපාන්නේ? නේද? ඊට පස්සේ අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් කොහොමද ඇති වෙන්නේ? ඊට පස්සේ ඒක නිවැරදි කරන්නේ කොහොමද පොදු ජනලේ? නේද? ඊට පස්සේ ලාභයට කොහොමද ඒක බලපාන්නේ? right. කොහොමද මේක එහෙනම් නිවැරදි කරන්නේ? නායක ඇති පාලන ගිණුම හර කරනවා 1000ක් අවිනිශ්චිත ගිණුම බැර කරනවා 1000ක්. මෙතන ලියන්නේ අපි නායක ඇති පාලන. මෙතන ලියන්නේ අවිනිශ්චිත ගිණුම. දැන් බලන්න නායක ඇති පාලන ගිණුමේ නිවැරදි ශේෂය 6000යි අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් නැහැ. දොළපදාල යටින් දා ගන්න නිවැරදි ශේෂ පිරික්සම කියලා නේද? විකුණුම් ගිණුම 6000යි නායක ඇති පාලන ගිණුම 6000යි. අන්න වැරද්ද නිවැරදි කරාට පස්සේ නිවැරදි ශේෂ පිරික්සම අපිට හදලා පෙන්නන්න පුළුවන්. right. දැන් මේ වැරද්ද විතරක් අපි ගත්තොත් ඒක ලාභයට බලපානවද? මේ වැරද්ද විතරක් ගත්තොත් ඒක ලාභයට බලපානවා. දැන් දෝල පුතාලා දන්නවා මේකේ වැරද්ද වෙලා තිබ්බේ නායක ඇති පාලන ගිණුම. ඒ කියන්නේ වත්කම් ගිණුම. නේද? වත්කම් ගිණුමක වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක ලාභයට බලපාන්නේ නැහැ. ආදායම් ගිණුමක වැරද්දක් වෙලා තියෙනවා නම් වියදම් ගිණුමක වැරද්දක් වෙලා තියෙනවා නම් පමණයි ලාභයට බලපාන්නේ. right. එහෙනම් මේ ගණන්දුනේදී තුන්වෙනියට ගත්ත වැරද්දේදී ලාභයට බලපෑමක් නැහැ. right. අපි යමුද ඊළඟ වැරද්ද. අපි ගමු දිත්ත සටහනම එකම පැත්තක සටහන් වීම. නේද? මම කියන්නම් ගණන්දුනුව දොළ පුතා ලියා ගන්න අංක 4 කියලා දාලා අංක 4 ලියන්න. අංක 4 ලියන්න. විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 6000 විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 6000 නායක ඇති පාලන ගිණුමට සහ විකුණුම් ගිණුමට යන ගිණුම් දෙකටම ගිණුම් දෙකේම බැර පැත්තේ සටහන් වේ. මොකද්ද අපේ ගණන්දුනුව? විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 6000 නායක ඇති පාලන ගිණුමේ සහ විකුණුම් ගිණුමේ බැර පැත්තේ සටහන් වේ. ඒ කියන්නේ කොහොමද සටහන් වෙලා තියෙන්නේ? විකුණුම් ගිණුමත් මෙයාලා බැර කරලා 6000ක්. නායක ඇති පාලන ගිණුමත් බැර කරලා 6000ක්. නේද? මෙතන ලියන්න ඇති නායක ඇති පාලන කියලා. මෙතන ලියන්න ඇති විකුණුම් ගිණුම කියලා. දැන් වැරද්ද තේරුණාද? ලස්සන වැරද්දක්. නේද? මේ ගිණුමත් බැර කරලා මේ ගිණුමත් බැර කරලා. හරි? ගිණුම් දෙකේම බැර පැත්තේ තමයි සටහන් කරලා තියෙන්නේ. දැන් ශේෂ පිරික්සම හැදුවොත් ශේෂ පිරික්සමේ විකුණුම් ගිණුම කියලා යාලා දාන්නේ නම් කීයද? බැර පැත්තේ 6000. නේද? ගිණුම් කරන්නේ දන්නේ නැති කෙනෙක් අපි හිතමු මේ කරන්න කියලා. එහෙනම් නායක ඇති පාලන ගිණුමේ බැර පැත්තෙන් ශේෂයක් එන්නේ 6000. හරි? දැන් මාර වැඩි. බලන්න ශේෂ පිරික්සමේ බැර පැත්තේ නම් එකතු වෙනවා 12000.
ශේෂ පිරික්සුමේ බැර පැත්තේ එකතු වෙනවා 12000. එහෙනම් ශේෂ පිරික්සුමේ හර පැත්තෙන් දැන් වෙනසක් එනවා. ඒ වෙනස අපි දානවා අවිනිශ්චිත කිරීමට 12000යි. එහෙනම් අවිනිශ්චිත කිරීමේ ශේෂයක් ඇති වෙනවා 12000ක. ඒකට මම ලියනවා ශේෂය කියලා. ඔන්න වැරද්ද ගිණුම් වල සටහන් කරලා තිබ්බ ආකාරය මම පෙන්නුවා. ඊට පස්සේ ශේෂ පිරික්සුමට ඒ වැරද්දෙන් වෙන බලපෑම් පෙන්නුවා. අවිනිශ්චිත කිරීම ඇති වෙන ආකාරය පෙන්නුවා. හරි? දැන් බලමු අපි මේ වැරද්ද කොහොමද නිවැරදි කරන්නේ කියලා. කොහොමද නිවැරදි කරන්නේ? දැන් ලේසි. කියන්න බලන්න. වැරද්ද වෙලා තියෙන්නේ මෙන්න මෙතන. නේද? එහෙනම් වැරද්ද නිවැරදි කරන්න අපි නිවැරදි ගිණුම් කරන දිත්ත සටහන දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද නිවැරදි දිත්ත සටහන? ණයගැති පාලන හර 6000යි විකුණුම් බැර 6000. දැන් 6000ක් මෙතෙන්ට දාලා හරියනවද? නෑ. 6000ක් දැම්මොත් මේ 6000ට මේ 6000 කැපිලා යනවා. එහෙනම් ණයගැති පාලන ගිණුම අපි 12000ක් හර කරන්න ඕන. ඒක බැර කරන්න ඕන අවිනිශ්චිත ගිණුම. පැහැදිලිද? right. එහෙනම් මේ වැරද්ද නිවැරදි කරාදී අපි දිස් සටහන තියන්නේ පොදු ජර්නලේ. මම පොදු ජර්නලේ දිස් සටහන තියනවා. ණයගැති පාලන. ණයගැති පාලන ගිණුම හර 12000යි අවිනිශ්චිත ගිණුම බැර 12000යි සංලක්ෂය ලියන්න. සංලක්ෂය 12 පුතා ලියා ගන්න. විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 6000 ණයගැති පාලන ගිණුමට ණයගැති පාලන ගිණුමේ බැර පැත්තේ සටහන් වීමෙන් සිදු වූ වරද නිවැරදි කිරීම. right. දැන් එන අපි නිවැරදි සටහන තියන්න ඕන ගිණුම් වල. ණයගැති පාලන ගිණුම දැන් හර කරන්න ඕන 12000ක්. අවිනිශ්චිත ගිණුම බැර කරන්න ඕන 12000ක්. මෙතන ලියන්නේ අපි ණයගැති පාලන. මෙතන ලියන්නේ අවිනිශ්චිත ගිණුම. දැන් ණයගැති පාලන ගිණුම තොලනය කරොත් බැලන්ස් එක එනවා 6000. ශේෂය එන්නේ 6000යි. විකුණුම් ගිණුමේ 6000යි. එහෙනම් 12 පුතාලා යටින් දාගන්න නිවැරදි ශේෂ පිරික්සුම කියලා. දාලා ශේෂ පිරික්සුමක් මෙතනින් දාගන්න. විකුණුම් ගිණුම 6000යි. ණයගැති පාලන ගිණුම 6000. වැරද්ද නිවැරදි කරාට පස්සේ ණයගැති පාලන ගිණුම 6000ක ශේෂයක් එන්න ඕන. right. ඒකත් ලාභයට බලපානවද? ආදායම් ගිණුමේ වැරද්දක් වෙලා නැහැ. වැරද්ද වුණේ වත්කම් ගිණුමේ. එහෙනම් ලාභයට බලපෑමක් නැහැ. right. අපි යමු දැන් අවසාන ගනුදෙනුව 5. අවසාන ගනුදෙනුව 5. දැන් තාමත් අපි මේ කතා කර ඉන්නේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි. නේද? ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි අපි බෙදනවා කොටස් 5කට. කාරණා 5කට බෙදලා තමයි ඉගෙන ගන්නෙ. මතක තියාගන්න. right. අවසාන වැරද්ද මම ගන්නවා මේ වගේ වැරද්දක්. මොකද්ද? ශේෂ පිරික්සුම පිළියෙල කරද්දී වෙච්ච වැරද්දක්. right. දැන් මේ උදාහරණයම තමයි මම ගන්නෙ. විකුණුම් ජර්නලයේ එකතුව 6000 අපි කොහොමද සටහන් කරන්නේ? විකුණුම් ගිණුම බැර ණයගැති පාලන ගිණුම හර 6000. මෙතන ලියන්නේ විකුණුම් ගිණුම කියලානේ. නේද? right. දුලපතා ලියා ගන්න අංක 5 කියලා දාලා 5 කියලා දාලා ලියා ගන්න. මෙන්න මේ වැරද්ද. ලියන්න. ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී ණයගැති පාලන ගිණුමේ ශේෂය ණයගැති පාලන ගිණුමේ ශේෂය රුපියල් 4000ක් ලෙස සටහන් වීම. ණයගැති පාලන ගිණුමේ ශේෂය රුපියල් 4000ක් ලෙස සටහන්. ඒ කියන්නේ ණයගැති පාලන ගිණුම කියලා මෙයාලා අරන් තියෙන 4000. يعني විකුණුම් ගිණුමේ අගේ හරියට අරන් තියෙනවා. දැන් වැරද්ද තේරුණාද? මොකද්ද පස්වෙනි වැරද්ද? ශේෂ පිරික්සුම පිළියෙල කරද්දී ණයගැති පාලන ගිණුමේ ශේෂය කියලා අරන් තියෙන්නේ 4000. විකුණුම් ගිණුම නිවැරදිව අරන් තියෙනවා ශේෂය. හරි. දැන් ශේෂ පිරික්සුම තොලනය කරොත් බැර පැත්තේ 6000යි වෙනසක් කියනවා රුපියල් 2000ක්. එහෙනම් මේ 2000 කොහෙටද අපි දාන්නේ? අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුමට තමයි 2000 දාන්නේ.
නේද? මම දාගන්නවා මෙතන ශේෂය කියලා. හරි? ශේෂය කියලා මම දාගන්නවා 2000. right. දැන් මේ වැරද්ද කොහොමද අපි නිවැරදි කරන්නේ? මේ වැරද්ද කොහොමද අපි නිවැරදි කරන්නේ? කියන්න බලන්න. දැන් මේ ගිණුම් දෙකේම නිවැරදිව සටහන් වෙලා තියෙනවා. නේද? ගිණුම් දෙකේම නිවැරදිව සටහන් වෙලා තියෙනවා. ඒකට ගිණුම් වල වැරද්දක් පේන්නේ නැහැ අපිට. ශේෂ පිරික්සුම හදනකොට තමයි වැරද්ද වෙලා තියෙන්නේ. නේ? එහෙනම් මේ වැරද්ද නිවැරදි කරන්නේ මෙන්න මෙහෙම. කොහමද? අවිනිශ්චිත ගිණුම 2000ක් පැර කරලා. නේ? අවිනිශ්චිත ගිණුම 2000ක් බැර කරනවා. අපි පොදු ජනලයේ ලියන්නේ තිත්පේලියක් හර 2000යි. අවිනිශ්චිත ගිණුම බැර 2000. ලියන්න සංලක්ෂය ලියන්න ණයගැති පාලන ගිණුමේ ශේෂය රුපියල් 2000ක් අඩුවෙන් ශේෂ පිරික්සුමේ සටහන් වීමේ වරද නිවැරදි කිරීම. ණයගැති පාලන ගිණුමේ ශේෂය රුපියල් 2000ක් අඩුවෙන් ශේෂ පිරික්සුමේ සටහන් වීම නිවැරදි කිරීම. කොහොමද නිවැරදි කරේ? තිත්පේලියක් හර 2000යි අවිනිශ්චිත ගිණුම බැර 2000යි. නේද? එහෙනම් අපි අවිනිශ්චිත ගිණුම බැර කරනවා 2000. අවිනිශ්චිත ගිණුම බැර කරනවා 2000ක්. right. ඒක ගිණුමකට හර වෙන්නේ නැහැ. නේද? ඒ නිසා අපි නිකන් තිත් ටිකක් දානවා. හරි. ඔන්න ශේෂ පිරික්සුම කියලා ලියන්න පුළුවන්. එහෙම ලිව්වත් වරදක් නැහැ. හරි. එතකොට අවිනිශ්චිත ගිණුමේ ශේෂය අහෝසි වෙලා යනවා. මෙතන වැරද්ද නිවැරදි කරන ආකාරයයි වා තේරුම් ගන්න ඕන. හරි. මේ ගිණුම් දෙකේ වරදක් වෙලා නැහැ. නේද? වැරද්ද වුණේ ශේෂ පිරික්සුමේ. ඒ නිසා ශේෂ පිරික්සුමේ වෙනසට ඒක බලපෑවා. ඒ නිසා අවිනිශ්චිත ගිණුම කියලා ශේෂයක් ඇති වුණා. එතකොට ඒක විතරයි අපි නිවැරදි කරන්නේ. හරි. එහෙනම් නිවැරදි කරන්න කලින් පොදු ජනලයේ මේ විදිහට දිත්තු සටහන තියන්න ඕන. සටහන තියලා සංලක්ෂයක් ලියන්න ඕන. right. එහෙනම් ආදායම් අඩුවෙන් සටහන් වෙලා නැහැ. වත්කම් අඩුවෙන් සටහන් වෙලත් නැහැ. නේද? ඒක එහෙනම් වත්කම් අඩුවෙන් සටහන්ලා ශේෂ පිරික්සුමේනේ. වත්කම අඩුවෙන් සටහන්ලා තියෙනවා ශේෂ පිරික්සුමේ. ආදායම් වල අගේ නිවැරදි. නේද? ආදායම් වල අගේ නිවැරදි නම් එහෙනම් ලාභයට බලපෑමක් නැහැ. ආදායම් වියදම් දෙක නිවැරදිව සටහන් වෙලා තියෙනවා නම් නේද? ලාභයට එහෙනම් බලපෑමක් නැහැ. ආදායම් වියදම් වැරදියට සටහන් වුණොත් තමයි ඒ ආදායම් වියදම් නිවැරදි කරනකොට ලාභය අනිවාර්යෙන් ඇඩ්ජස්ට් කරලා පෙන්වන්න ඕන. හරි? මතක තියාගන්න. හරි. එහෙනම් අපි මේ සාකච්ඡා කරේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි 5ක්. ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි කොටස් 5කට අපිට කඩන්න පුළුවන්. ඒ කොටස් 5ට උදාහරණ 5ක් තමයි මම අරන් මේ සාකච්ඡා කරේ. හරිද? right. හොඳයි. අද එහෙනම් අපි කතා කරේ ගිණුම් කරන වැරදි. නැත්නම් වැරදි නිවැරදි කිරීම. වාගේ සිලබස් එකේ 4 වෙනි පාඩමේ අවසාන කොටස. හරි? එහෙනම් අපි ඊළඟ දවසේ අද අපි කතා කරේ ගිණුම් කරන වැරදි වල තියරි කොටස් ටික උදාහරණ මගින්. එහෙනම් ඊළඟ දවසේ මම කතා කරනවා මේ ගිණුම් කරන වැරදි වලට අදාළ අභ්‍යාස කීපයක්. හරි? ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා ගිණුම් කරන වැරදි වලට අදාළව පාස් පේපර්ස් වල මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම ගිණුම් කරන සංකල්ප පාඩමට අදාළ වීඩියෝ එක අපි තාමත් ඉක්මනින් ඔයාලට ලබා දෙනවා. හරි? ඒ වගේම ගිණුම් කරන වැරදි සම්බන්ධයෙන් සින්දුවක් තියෙනවා අහලා තියෙනවද? ගිණුම් කරන වැරදි සම්බන්ධයෙන් සින්දුවක් තියෙනවා. අහලා තියෙනවා නම් කියන්න බලන්න. මොකක්ද ඒ සින්දුව? මතක් කරගන්න බලන්න. වරදකල හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වල්